අපි අනිත් ලොග් වෙන ගමන් මම දෙකම ආරට තමයි පන්තිරේ එන්න කිව්වේ. දැන් දෙකම ආරට පස්සේ ආපුවා කරනවා පන්තිය පටන් ගන්න නැත්ද කියලා. නේද? දෙකම ආරට මම ක්ලාස් එකේ පටන් ගන්න දාලා දෙන්න එකයි කාලෙකට ක්ලාස් එක මම ස්ටාර්ට් කරලා දුන්නා. හැබැයි ළමයි ලොග් වෙලා තිබුණේ නැහැ. හරි. ප්‍රසිද්ධ නම් තාම උදේ වෙච්ච ගමන් මම හිතන්නේ නේද ප්‍රසිද්ධ? හරි අපි ගිය සතියේ කරපු පාඩම පොඩ්ඩක් මතක් කරගෙන ඉස්සරහට යමු. අපි ගිය සතියේ මොනවද කතා කරේ ඔයගොල්ලෝගේ පන්තියේ කියන්න බලන්න මතකයි බලන්න කොහොමද? හරි අපි ගිය සතියේ සංඛ්‍යා පද්ධති පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරලා ඒකේ බයිනරි ඩෙසිමල් ඔය කොටස් ටික ඉවර කරලා අපි ගියා දෙවෙනි පාඩමට පරිගණකයක් භාවිතයෙන් නේද? අපි පළවෙනි පාඩම ඉවර කරලා ගිය සතියේ අපි දෙවෙනි පාඩමට මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකය වින්‍යාස කිරීම සහ සිටුවම් කිරීම කියන කොටසට ගියා. ඒකෙදි මම ඔයගොල්ලන්ට ලියන්න දුන්නා කම්පියුටර් එකක දිනේ වේලාව චේන්ජ් කරගන්න කොටස් ගැන කතා කරා. ඊළඟට ෆෝල්ඩර් එකක නිර්මාණය කරාට පස්සේ මම කතා කරා ෆෝල්ඩර් එකක් තුල තියෙන අපි ගිය සතියේ සංඛ්‍යා පද්ධති පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරලා දීමේ සංඛ්‍යා දශමයේ කන්වර්ෂන් එක දශමයේ සංඛ්‍යා දීමේ කන්වර්ෂන් එක ඉවර කරලා පරිගණකයක මේ පද්ධතිය තුළ තියෙන විශේෂ සෙටින්ග්ස් ටිකක් ගැන කතා කරා සහ ඒව කරලා බැලුවා නේද? එකක් තමයි කම්පියුටර් එකේ දිනේ ඩේට් එකයි ටයිම් එකයි නිවැරදිව හදාගන්න විදිය කරා. ඊට පස්සේ ෆෝල්ඩර් එකක මම ඔයගොල්ලන්ට කියලා දුන්නා හිඩන් කරන විදිය නැවත හිඩන් අයින් කරන විදිය ඔය දේවල් ටික මම ඔක්කොම ටික ඔයගොල්ලන්ට කියලා දුන්නා. මතකයිද? ඉස්සෙල්දී කතා කරපුව මතකයිද? කොබාන මැසේජ් එකක් දාන්න මතකයිද කියලා. හරියට මට කියන්නකෝ මතකයි නම් හැමෝම අපි මොකටද අපි කම්පියුටර් එකේ දිනේ වේලාව නිවැරදිව සකස් කරගන්න අපිට මොනවද ඒකෙන් ලැබෙන බෙනිෆිට්ස්? ඇයි අපි කම්පියුටර් එකේ දිනේ වේලාව හරියට තියාගන්න ඕන? කියන්න බලන්න. මොකටද අපි කම්පියුටර් එකේ දිනේ වේලාව නිවැරදිව තියාගන්න ඕනේ? මොන වගේ හේතු නිසාද අපි පරිගණකයේ ඩේට් එකයි ටයිම් එකයි නිවැරදිව තියාගන්නේ? මොකටද අපි කම්පියුටර් එකේ ඩේට් එකයි ටයිම් එකයි නිවැරදිව තියාගන්න ඕන? ඉංග්‍රීසි පන්තිරාම හැමෝගෙම ආන්සර්ස් ඕනේ මට. හරි ඔන්න එක එක එනවා ආන්සර්ස්. ගොනු සැලකීම ගොනු සෙවීමට ඉන්ටර්නෙට් භාවිතා කිරීමට. හරි ඔන්න එක එක ආන්සර්ස් මට දැන් ලැබිලා තියෙනවා. ඊසදී නෝට් එකක් දුන්නද කියලා අහනවා. මේ ඔයගොල්ලෝගේ ප්‍රශ්න ගොඩාක් එනවා දැන් මේ ඇබ්සන්ට් වෙච්ච අයගෙන් එහෙම. හරි ඔන්න දැන් ඩේටා ආරක්ෂාව කිරීමට ගොඩක් ආන්සර්ස් එනවා නේද? හරි මම ඊසදී ඔයගොල්ලන්ට කතා කරලා මේ ඔයගොල්ලෝ පාඩමේදී කියලා දුන්නා ඩේට් එකයි ටයිම් එකයි ඒවා. අන්තර්ජාල සේවාව ලබා ගන්න අපිට ඩේට් and ටයිම් එක නිවැරදිව තියෙන්න ඕනේ. ඊළඟට කම්පියුටර් එකේ තියෙන රයිට් ෆයර්වෝල් එක එහෙම අප්ඩේට් වෙන්න ඕනේ. ඊළඟට ඔපරේටින් සිස්ටම් එකේ අප්ඩේට් රන් වෙන්න නම් ඩේට් and ටයිම් නිවැරදිව තියෙන්න ඕනේ. ඊට අමතරව පරිගණකයේ අපි දාන අනෙකුත් මෘදුකාංග සියල්ලක්ම අප්ඩේට් වෙන්න විශේෂයෙන් වෛරස් ගාඩ් එකක් තියෙනවා නම් ඒක අප්ඩේට් වෙන්න මේ ආදී කාරණාවලට ඔයාගේ කම්පියුටර් එකේ ඩේට් and ටයිම් එක නිවැරදිව තබා ගැනීම ඉතාම වැදගත්. එහෙම නැති වුණොත් අපේ කම්පියුටර් එකේ ඩේට් and ටයිම් වැරදුනොත් ගොඩක් වෙලාවට අප්ඩේට් වෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි මෙහෙම ඩේට් and ටයිම් නිතර ඔයාගේ කම්පියුටර් එකේ වරදිනවා නම් මම කිව්වා CMOS බැටරි එකක් තියෙනවා අපේ කම්පියුටර් එකේ අපි ඒක මාරු කරොත් මේ ප්‍රශ්න ගොඩක් දුරට निराකරණය කරගන්න පුළුවන් කියලා. හරිද? එතකොට ওই දේවල් එක්ක අපි අවසානයේට කතා කරා ෆයිල් එකක් අපි සේව් කරාම මම ඔයගොල්ලන්ට පෙන්නුවා. ඒකේ ප්‍රොපර්ටිස් කීල් අපිට බලන්න පුළුවන්. ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි ඒක. ප්‍රොපර්ටිස් වලින් අපිට බලන්න පුළුවන්. කම්පියුටර් එකේ අපි හදන ඕනම ෆයිල් එකක තියෙනවා create date එකක්. ඒ වගේම කම්පියුටර් එකේ තියෙනවා මේක කවුරු හරි modify කරා නම් ඒකට date එකක්. ඔය ආදී වශයෙන්
පරිගණකය තුල මේ අදාළ කොටසට date එකක් දාලා ඒ වගේ අපිට තියා ගන්නත් පුළුවන්. හරිද? එතකොට කවුරු හරි කෙනෙක් මේක modify කරා නම්, කවුරු හරි කෙනෙක් මේක අලුත් කරලා නම්, වෙනස්කමක් කරලා නම් අපිට ඒක බලා ගන්නත් පුළුවන් මේ properties වලින්. හරිද? ඔන්න ඔය කොටස් ටික ගැන තමයි අපි ගිය සතියේදී කතා කරේ. ඊළඟට මට මතක විදිහට මම note එකත් ඔයගොල්ලන්ට ගොඩක් දුරට දුන්නා. මට චුට්ටක් කියන්න අවසානයේ මම note එක නවත්තලා තියෙන්නේ කොතනින්ද කියලා ආලගෙන්. මම හිතන්නේ මම දුන්නා ඔයගොල්ලන්ට මේ date and time adjust කරන විදිය දුන්නා. ඊළඟට පරිගණකයට මේ මුදල් සංකේත එකතු කරගන්න තැනට යනකම් note එක දීලා ඇති. මතකයිද? හරි ඔව්. මුදල් සංකේතයක් ඇතුළත් කිරීම වෙන කාටනකම් දීලා තියෙනවා. right. ඔව්. ගිය සතියේ අපි කතා කරා අනිත් එක මට ඒක අමතක වුණා මුදල් සංකේතයක් ඇතුළත් කරගන්න. අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝට දැන් ලබන අවුරුද්දේ Excel කියන වැඩසටහනේ Excel කියන මෘදුකාංගයේ වැඩ කරන්න හම්බ වෙනවා. එතකොට ඒකේ තියෙනවා අපිට ඒ කියන්නේ Excel ඉගෙන ගනිද්දී පුළුවන් රුපියල් සත භාවිතා කරලා ගණිතමය ගැටලු විසඳන්න. ගණන් කරන වැඩ කරන්න. Excel වලින්. එතකොට සාමාන්‍යයෙන් පරිගණකයට රුපියල් කියන ඒ කියන්නේ අපි ලංකාවේ භාවිතා කරන මුදල් සංකේතය පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට ඇඩ් වෙලා ඉන්නේ නැහැ කරන්සි වල. අපිට සිද්ධ වෙනවා කරන්සි වලට අලුතෙන් මේ මුදල් සංකේතය එකතු කරගන්න. ඒක කොහොමද කරන්නේ කියලාත් මම ගියසතියේ ඒක ඇඩ් කරන විදිහත් එක්ක ඕගොල්ලන්ට කිව්වා. කළාත් බැලුවා අපි රුපියල් කොහොමද ඇඩ් කරගන්නේ කියලා. අද අපි එතනින් එහාට ෆෝල්ඩර් එකක තියෙන්න ඕනේ මම ගියසතියේ කතා කරපු දේවල් ටික නැවත මතක් කරගෙන අපි එතන ඉස්සරහට පාඩම සහ නෝට් එක කරගෙන යමු. හරිද? තාම සමහර අය ඉන්නවා මම හිතන්නේ 3ට ලොග් වෙන්න ඉන්න අය ඉන්නවා වගේ. කලින් ටෙස්ට් තාම YouTube දානවාද කියලා තීරණය කළා නැහැ. ඒක YouTube දානවා නම් මම ඔයගොල්ලන්ට link එක එවන්නම්. WhatsApp group එකටම link එක දාන්නම්. සහභාගී වෙන්න බැරි අය ඉඳියනම් එයාලට හරි. ඔන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා හැමෝටම අපි ගිය සතියේ කතා කරපු පාඩමම නැවත පොඩ්ඩක් මතක් කරන්න ඕන නිසා ගිය සතියේ අපි කතා කරේ මෙන්න මේ පාඩමේ මේ තියෙන ප්‍රධාන කොටස් ටික ඒ තමයි ඔපරේටින් සිස්ටම් එකේ වෙනස් කරන්න ඕනේ දේවල් ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය විදිහට කොහොමද ඇඩ්ජස්ට් කරන්නේ ඔය දේවල් ටික තමයි අපි ගිය සතියේ කතා කරේ ප්‍රධාන වශයෙන්. හරි ගිය සතියේ අපි කතා කරා මෙහෙයුම් පද්ධතියේ මම නැවත මතක් කරනවා සැරින් සැරේ ළමයි ලොග් වෙන නිසා කම්පියුටර් එකේ ඩේට් එක ටයිම් එක වේලා කලාපය ওই ටික හදාගන්න විදිය ගැන අපි ගිය සතියේ කතා කරා. ඒකට අදාළ නෝට් එකකුත් මම දුන්නා. ඊට පස්සේ මුදල් ඒකක සහ ඒවායේ ආකෘති අපිට පුළුවන් රුපියල් සත සාමාන්‍යයෙන් ඔපරේටින් සිස්ටම් එකට එන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් ඒක ඇඩ් කරගන්න. ඊට අමතරව ඔයගොල්ලෝගේ පොතේ නැති දෙයක් තමයි අපිට අවශ්‍ය නම් අපිට ඕනේ කරන ලැන්ග්වේජ් එකක් ඔපරේටින් සිස්ටම් එකට දාගන්න. මේකේ ඔයගොල්ලන්ට ඒක ගැන සටහනක් නැහැ. නමුත් ඒක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔපරේටින් සිස්ටම් එකට උදාහරණයක් සිංහල භාෂාව. අපි සාමාන්‍යයෙන් දැන් කම්පියුටර් එක පාවිච්චි කරනකොට අපිට එන්නේ මේකේ ෆොන්ට් එකක් ගත්තොත් අපි ටයිප් කරන වෙලාවට වගේ සාමාන්‍යයෙන් එන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට අදාළ අකුරු හැඩ. අකුරු වර්ග. අපිට අවශ්‍ය නොතින් සිංහල මේකට ඇඩ් කරගන්න අපිට පුළුවන් ඔපරේටින් සිස්ටම් එකට අමතර මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරලා ඒක හරහා සිංහල ටයිප් කරන වැඩ කරගන්න. ඊට අමතරව Windows 10 එකේ දැන් අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඒකට සිංහල ඇඩ් කරගන්න එක හරිම ලේසි. අපිට වෙනම මෘදුකාංග දාන්න ඕනේ නැහැ. කම්පියුටර් එකේ අපිට අවශ්‍ය ඕනම වෙලාවක control panel එකට ගිහිල්ලා අපිට කැමති ලැන්ග්වේජ් එකක් ඇඩ් කරගන්න පුළුවන් විදිහටයි Windows 10 එක දීලා තියෙන්නේ. ඒකේ අලුත් අප්ඩේට් එකේ තියෙනවා සිංහල ලැන්ග්වේජ් එක ස්ක්‍රීන් ලැන්ග්වේජ් එකක් විදියට පෙන්නන භාෂාවක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධාන දේවල් සිංහල වලට හරවන්න බෑ. නමුත් අපිට ටයිපින් වැඩවලට වගේ සිංහල භාෂාව Windows 10 එකේ තියෙනවා සෙකන්ඩ් ලැන්ග්වේජ් එකක් විදියට එකතු කරගන්න පුළුවන් පහසුකම දීලා. හරි. ඒක මම ඔයගොල්ලන්ට පස්සේ කියලා දෙන්නම් settings වලින් කොහොමද හදාගන්නේ කියලා. right ඊළඟට පරිගණකයක තියෙන ගොනු ගුණාංග ගාවින් තමයි අපි නැවතුනේ ගිය සතියේ නේද?
අපි නැවතුනේ පරිගණකයක තියෙන ගුණ ගුණාංග ගාවින් මේකේ තියෙනවා පරිගණකයක ඇති හැම ෆයිල් එකකම මම ගිස්සතිත් මේක පෙන්නුවා ඔයගොල්ලන්ට නෝට් එක දුන්නේ නැහැ. කම්පියුටර් එකේ තියෙන හැම ෆයිල් එකකටම අපිට පුළුවන් මේ ප්‍රධාන දේවල් ටිකේ හැම දෙයකටම තියෙනවා. එකක් තමයි ගොනුවේ ප්‍රවර්ගය නැත්නම් මේ ෆයිල් එකේ වර්ගය මොකක්ද කියන එක. ඊට පස්සේ ෆයිල් එකේ නම, ඊට පස්සේ යාගේ එක්ස්ටෙන්ෂන් එක, යාගේ වර්ගය මොන වර්ගයේද කියන එක. ඊළඟට මේ ටික මම පෙන්නුවත් එක්ක ගොනුවේ ප්‍රමාණය, මේක කොහෙද ගබඩා වෙලා තියෙන්නේ, මේක කවද්ද හැදුවේ, ගොනුව නිර්මාණය කළ දිනය, අවසන් වරට ගොනුවේ මේක කවද අවසන් වරට කවද්ද මොඩිෆයි කරේ, ඊළඟට මේක මේ බලන්න විතරයි දෙන්නේ, මේක වෙනස්කම් කරන්න දෙනවද, ඔන්න ඔය ප්‍රධාන කාරණා ටික ගැන මේකේ යටතේදී මම ගිය සතියේත් ඔයගොල්ලන්ට පෙන්නුවා. මම අද නැවත මතක් කරනවා මේ ෆයිල් එක ගත්තොත් මේක Word ෆයිල් එකක්. ළඟට ගියාමත් ඔයාට මේ ඔය කියපු විස්තර වලින් ටිකක් පෙන්නනවා. එතනින් ඊට අමතරව තව වැඩිපුර දෙයක් බලා ගන්න ඕන නම් ඒකේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා අපිට පුළුවන් බලා ගන්න ඔය කියපු ප්‍රධාන දේවල් ටික. හරිද? අච්චුපතේ තියෙන ප්‍රධාන දේවල් ටික ගත්තොත් ප්‍රවර්ගය, නාමය, දිගුව. රයිට් අපි බලමු මේකේ එහෙම දෙයක් තියෙනවද කියලා. මේකේ තියෙනවා ප්‍රවර්ගය, type of file, Microsoft Word document එකක්. ඊට පස්සේ මෙයාගේ නම මම දුන්නා සිංහල නමක් තියෙන ආරම්භය කියලා. ඊට පස්සේ මෙයාගේ ප්‍රවර්ගය නම් .docx කියන format එක තමයි මෙයා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ගොනුවේ විශාලත්වය. මේක කොච්චර බරයිද කියලා අපිට බලා ගන්න පුළුවන්. රයිට්. මේ තියෙන size එක. මේක තමයි මේ ෆයිල් එකේ size එක. හරිද? කිලෝබයිට් 42.5ක් තියෙනවා මේ ෆයිල් එකේ. Word ෆයිල් එක නම් අකුරු ගාන වැඩි වෙන්න තමයි මෙතන බර වැඩි වෙන්නේ. අකුරු පින්තූර එකතු කර ගන්නවා නම්. ඊට අමතරව මේක තියෙන තැන ගොනුව සුරකී ඇති ස්ථානය. ගොනුව මේක කොහෙද තියෙන්නේ ෆයිල් එක? location කියලා අපි කියනවා. C document මේක මේ ඩෙස්ක්ටොප් එකේ තමයි තියෙන්නේ කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක කවද්ද හැදුවේ, වෙනස්කම් කරේ කවද්ද කියන එකත් මෙතනින් බලා ගන්න පුළුවන්. බලමු create එක තියෙනවා Monday May 10 වෙනිදා. තමයි මේක හදලා තියෙන්නේ. මේක හදලා සේව් කරාට පස්සේ මේක කිසිම වෙනස්කමක් කරලා නැහැ. ඊට පස්සේ මේක අද මම විනාඩි 13කට කලිනුත් මේක ඇක්සස් කරලා තියෙනවා කියලා. ඔන්න ඔය වගේ මේක ඇතුලේ සියලුම විස්තර ටික තියෙනවා. ඊට අමතරව මේකේ තව අපිට බලමු අච්චුපතේ දීලා තියෙනවා ගොනුවේ අයිතිවාසිකම් rights කියලා එකක්. හරිද? ඒකේ ගොනුවේ අයිතිවාසිකම් rights කියලා තියෙනවා. ඒකෙදි අපිට පුළුවන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ attributes මේ ෆයිල් එක අපිට ඕනනම් පුළුවන් security tab එකට ගිහිල්ලත් ඕකේ තියෙන ගොඩක් දේවල් හදන්න. general එකකින් අපිට පුළුවන් මේක කියවන්න විතරක් පුළුවන් විදිහට හදන්න. read only දැම්මොත් ඒ කියන්නේ මේ ෆයිල් එක open කරන වෙන කෙනෙකුට ඒක වෙනස් කරන්න බැරි විදිහට හදන්න පුළුවන්. හරිද? read only දාලා. hidden දැම්මොත් මේක කාටවත් මෙතන මෙහෙම ෆයිල් එකක් තියෙනවා කියලා නොපෙන්වා තියන විදිහට තියාගන්න විදිහට හදාගන්න පුළුවන්. එතකොට ඔයා නැවත hidden files show කරන්න කියන විධානය දුන්නොතින් විතරයි folder option එකේ view ගිහිල්ලා මේ hidden වෙලා තියෙන files පෙන්වන්න කියන විධානය දුන්නොතින් විතරයි ඔයා hidden කරලා තියෙන files ඔක්කොම පෙන්වන්නේ. එහෙම නැත්නම් ඒක අයින් කරනකම් කාටවත් ඔයා hidden කරපුව පෙන්වන්නේ නැහැ. ඊට අමතරව අපිට පුළුවනි මේ document එකක් තුල තියෙන වචන අකුරු කාටවත් වෙනස් කරන්න බැරි විදිහට හදන්න. හරි ඔන්න ඔය වගේ ප්‍රධාන දේවල් ටිකක් මේක තුල ඇතුළත් වෙලා තියෙනවා. රයිට් අපි ඕකට දාලා නෝට් එක ලියාගෙන ඉස්සරහට පාඩම කරගෙන යන්. මම නෝට් මොකුත් දුන්නේ නැහැ. සමහරු ලොග් වෙච්ච ගමන් අහනවා මම දැන් ආවේ නෝට්ස් දුන්නද? වගේ ප්‍රශ්න ගොඩයි නේද? හරි. මාතෘකාව ලියාගමු. පරිගණකයක ගොනු ගුණාංග. පරිගණකයක ගොනු ගුණාංග. හරි ඔන්න hidden කරපුව ආයෙ ගන්න කොහොමද කියලා අහනවා. මම ඒක නැවත කරලා පෙන්නන්නම් නෝට් එක ලියලා ඉවරනාට පස්සේ. හරි මාතෘකාව ලියාගන්න පරිගණකයක ගොනු ගුණාංග. හරි ඔන්න දැන් තමයි අපි ලියන්න පටන් ගත්තේ. ඔය දැන් ලොග් වෙච්ච ඉන්න නිසා මේ ප්‍රශ්නේ අහයි කියලා කිව්වේ. මාතෘකාව පරිගණකයක ගොනු ගුණාංග ගිහි සතිය නවත්තපු තැනින් ඉස්සරහටයි පාඩම යන්නේ. පරිගණකයක ගොනු ගුණාංග කියන මාතෘකාවෙන් ඉඳලා අපි වැඩේ පටන් ගමු. මාතෘකාව පරිගණකයක ගොනු ගුණාංග. ඒක යටතේ ලියන්න.
පරිගණකයක් තුල පරිගණකයක් තුල පරිගණකයක් තුල පරිගණකයක් තුල විශාල වශයෙන් ගොනු ගුණාංග පවතී. 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 ගොනු ගුණාංග පවතී. පරිගණකය තුල ඇති සියලුම ගොනු පරිගණකය තුල ඇති සියලුම ගොනු නැත්නම් ෆයිල්ස් සියලුම ෆයිල්ස් සියලුම ෆයිල්ස් පරිශීලකයා විසින් පරිශීලකයා විසින් නිර්මාණය කළ ඒවා හෝ වෙනත් ස්ථානයකින් පරිශීලකයා විසින් නිර්මාණය කළ ඒවා හෝ වෙනත් ස්ථානයකින් පරිගණකය තුල ඇති සියලුම ගුණ ගුණාංග පරිශීලකයා විසින් නිර්මාණය කළ ඒවා හෝ වෙනත් ස්ථානයකින් ලබාගත් ඒවා විය හැකිය. 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 එසේ පරිගණකය තුල ගබඩා වී ඇති සියලුම එසේ පරිගණකය තුල ගබඩා වී ඇති සියලුම එසේ පරිගණකය තුල ගබඩා කරන ලද සියලුම ෆයිල්ස් හි ඔන්න දැන් මුලින් ඉඳලා කියන්නලු. ඉතින් මුලින් ඉඳලා කොහොමද කියන්නේ? හරිද? මම ඔන්න මුලින් ඉඳලා ආයෙ පොඩ්ඩක් මතක් කරනවා. පරිගණකයේ ගොනු ගුණාංග කියන මාතෘකාව ලිව්වා. ඊට පස්සේ මම කිව්වේ පරිගණකය තුල ගොනු ගුණාංග විශාල ප්‍රමාණයක් පවතී. ඒවා පරිශීලකයා විසින් නිර්මාණය කරන ඒවා හෝ වෙනත් ස්ථානයකින් ලබා ගන්න ඒවා විය හැකිය. මෙසේ ඇති සියලුම ෆයිල්ස්හි මෙලෙස පරිගණකය තුල ඇති සියලුම ෆයිල්ස්හි පහත සඳහන් ගුණාංග නැත්නම් ඇට්‍රිබියුට්ස් පහත සඳහන් ගුණාංග එහෙම නැත්නම් ඇට්‍රිබියුට්ස් ඇත.
ගුණාංග ඇත right ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ chart එකේ තියෙන ටික එක යට එක ලියන්න මෙහෙම දිගට ලියන්න ඕනේ නැහැ ගුණාංග කියලා ලියලා එක යට එක ලියන්න. ඒ කියන්නේ මේ කොටුවක තියෙන ටික දිගට කියවට කමක් නැහැ. ගුණේ ප්‍රවර්ගයේ ගුණ නාමයේ ගුණ දිගව මේ උදාහරණෙත් එක්ක මෙහෙම දිගට ලියන්න. ඊළඟට දෙවෙනි එක ගුණයේ විශාලත්වය ඔය ටික පල්ලෙහාට ඉක්මනට ලියාගමු. පහත සඳහන් ගුණාංග පවතී කියලා කිව්වේ පහත සඳහන් ගුණාංග පවතී කියලා ලියලා මේ ටික එක යට එක ලියාගන්න. එක යට එක ලියාගන්න මේක එක දිගට ලියන්න ගොනුවේ ප්‍රවර්ගයේ ගොනු නාමයේ ටික ලියන්න ඊළඟ එක ඊට යටින් ලියන්න ඔය විදිහට ලියාගන්න. ගීසදී පාඩම ගැන අහනවා ගොඩක් අය ගීසදී පාඩම තාම කිසිම දෙයක් කරලා නැහැ. ඒ කියන්නේ YouTube දාලවත් එහෙම කරලා නැහැ. මෙහි විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඔෆිස් එකේ තියෙනවා වීඩියෝ එක. ඔයගොල්ලන්ට මේ ඔෆිස් එකට ඇවිල්ලා ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔෆිස් එකටත් එන්න බැරි වෙයි වගේ හෙට ඉඳලා මේ පොඩි ගැටලුවක් තියෙනවා. මම බලමු YouTube එකට දාන්න ඒක පුළුවන් වුණොත් දාලා ඔයගොල්ලන්ට මම කිව්වනේ WhatsApp එකට පණිවිඩයක් දාලා තියන්න. හරිද? ඔන්න පරිගණකයේ ගුණ ගුණාංග ටික ලියාගත්තද? right එහෙනම් පොඩ්ඩක් ඉස්සරහට යන්. ඊට පස්සේ මේ අහලා තියෙනවා මේ සටහනක් පොඩි දීලා තියෙනවා ගුණුවේ දිගුව හිලා එහි ප්‍රවර්ගය දැක්වේ. උදාහරණයක් ලෙස මේ පරිගණකයේ ක්‍රියාත්මක කළ හැකි executable ගුණුවක්ද PDF ගුණුවක්ද ආදී වශයෙන්. ඒ කියන්නේ ෆයිල් එකක වර්ගය අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේකේ properties ගියාම පෙන්නනවානේ මේක මොන වගේ වර්ගයක්ද කියලා. මේක මොන වර්ගයක්ද කියලා මෙතන පෙන්නනවා. අන්න ඒක ගැන තමයි මේ සඳහන් කරන්නේ. උදාහරණයක් මේක word file එකක් ඉද මෙතන docx කියන එක පෙන්නනවා. මේක pdf file එකක්. ඒක properties ගිහලා බැලුවාම ඒක පෙන්නනවා මේ ඔන්න ඔයගොල්ලන්ට මේ ෆයිල් එකෙන් වෙනස මම පෙන්නන්නම්. එකම ෆයිල් එක උනත් අපිට මේ විදිහට ලියලා තියාගන්න පුළුවන්. මේක ඇවිල්ලා pdf ෆයිල් එකක්. මේක docx ෆයිල් එකක්. එතකොට මේ දෙන්නගේ වෙනස්කම් තියෙන්නේ මෙයා නම් කොහොමවත් වෙනස් කරන්න බැරි ෆයිල් එකක් pdf එක කියන්නේ. word ෆයිල් එකක් කියන්නේ අපිට නැවත ඕපන් කරලා වෙනස් කරන්න පුළුවන් වර්ගයේ ෆයිල් එකක්. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ ෆයිල්ස් ගත්තාම හැම එකකටම පරිගණකය තුල තියෙන සින්දුවකටද ඕනම එකකට කම්පියුටර් එක ඇතුලේ තියෙන අනිවාර්යයෙන්ම වර්ගයක් තියෙනවා. හරිද? ඒ හැම එකකටම තව උදාහරණයක් ගත්තොත් අපි මම ඩවුන්ලෝඩ් කරපු මොන හරි ෆයිල් එකක් බැලුවොත් අපි හිතමු setup එකක් කියලා මොකක් හරි. හරිද? setup එකක properties කියලා බැලුවොත් හරි ඔන්න දැන් ඔන්න මේ වගේ තියෙනවා. හරි. ඔන්න ෆයිල්ස් වර්ග තුනක් මම ඔයගොල්ලන්ට මේ වෙලාවේ පෙන්නනවා. හරි මේක word file එක කොනේම තියෙනවා මම ඔයගොල්ලන්ට පැහැදිලි කළ විදිහට. ඊට පස්සේ මේක තියෙනවා මීට වඩා මේකේ වෙනස්කම් ටිකක් තියෙනවා. මේක type of file මේක application එකක් exe එකක් තමයි මේ file එක. ඒ කියන්නේ පරිගණකයේ තුල install කරන්න පුළුවන් වර්ග එකක් තමයි මේක. මේවා මේ දෙකම ඇවිල්ලා කම්පියුටර් එක තුල බලන්න පුළුවන් එකක්. මේක මෙහෙයුම් පද්ධතියට install කරන එකක්. හරිද? ඒක තමයි මෙතන මේ සටහන් කරලා තියෙන ඔයගොල්ලන්ට විශේෂයෙන්ම පරිගණකයේ ක්‍රියාත්මක කළ හැකි executable ගොනුවක්ද pdf ගොනුවක්ද ආදී වශයෙන්. හරිද? කම්පියුටර් එකට දාන්න පුළුවන් එකක් නම් මේ .exe කියලා පෙන්නනවා. මේක .docx කියලා පෙන්නනවා. මේක කම්පියුටර් එකේ බලන්න වෙනස්කම් කරන්න පුළුවන්. මේක පරිගණකයේ operating system එකට install කරගන්න එක. හරිද? ඔන්න ඔය විදිහට තියෙනවා පරිගණකය තුල තියෙන හැම ෆයිල් එකකටම ඔය වගේ වර්ග ඒ වගේම ඒ හැම එකකටම attributes එක එකට වෙනස් වෙන ඒවා තියෙනවා. හරිද? right ඊට පස්සේ අපි ඉස්සරහට යන් මේ තව තියෙනවා කම්පියුටර් එකේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙනවා මේ ප්‍රයෝජන මොනවද කියලා අහන්න තියෙනවා. ගොනුව පිළිබඳ වැදගත් විස්තර ගුණ ගුණාංග මගින් ලබා දෙයි. තවද
ගොනුවේ අයිතිවාසිකම් වෙනස් කිරීමෙන් පහත දෑ කළ හැකියි කියලා. හිඩන් කරන එකයි රීඩ් ඔන්ලි කරන එකයි ওই ටික තමයි ඕකෙදි කතා කරන්නේ. හරිද? අපි හිඩන් එකයි රීඩ් ඔන්ලි එකයි මම නැවත කරන්නම්. හේතුව මං හිතන්නේ ගියසතිය පන්ති ඉඳපු නැති ළමයි ඉන්න නිසා. හොඳට බලාගෙන ඉන්න සහ හොඳට අහගෙන ඉන්න. කම්පියුටර් එකේ තියෙන මෙන්න මේ ෆයිල් එක ගත්තොතින් දැන් මේ වෙලාවේ ඩෙස්ක්ටොප් එකේ මගේ තියෙන මේ ෆයිල් එක ගත්තොතින් මට අවශ්‍යයි නම් වෙන කෙනෙකුට නොපෙනෙන්න මේ ෆයිල් එක තියාගන්න රයිට් ක්ලික් කරා ඔයගොල්ලන්ට මේ පාඩමේ තියෙන නිසා කියලා දෙන්නේ ප්‍රොපර්ටිස් වලට යන්න ඕනේ. අදාළ ෆයිල් එකේ ප්‍රොපර්ටිස් වලට යන්න ඕනේ. ගියාට පස්සේ ඒකේ තියෙනවා හිඩන් කියලා යට ඇට්‍රිබියුට්ස් වල කෙලින්ම හිඩන් කියන වචනේ තියෙනවා. ඒක ටික් එක දාලා ඇප්ලයි කරලා ඕකේ කරන්න තියෙනවා. එතකොට කම්පියුටර් එකේ මේක පේනවා නම් තාම යන්තම් පේනවනේ. කලින් තිබ්බ ෆයිල් එකත් එක්ක මේකත් එක්ක සසඳලා බලද්දි මෙයා 100%ක්ම අපිට හොඳට පේනවා. මෙයා පේන්නේ 150ක් වගේ. විසිබල් එක අඩු වෙලා තියෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ මේක හිඩන් කියලා විධානය දැන් දාලා තියෙන්නේ මේක. හැබැයි කම්පියුටර් එකේ ඔපරේටින් සිස්ටම් එකට ඊළඟට කියන්න ඕනේ ෆයිල් එක හිඩන් කරාට වැඩක් නැහැ. කම්පියුටර් එකේ මේ දාලා තියෙන ඔපරේටින් සිස්ටම් එකට කියන්න ඕනේ ඔයා හිඩන් ෆයිල්ස් එක පෙන්වන්න නැතුව ඉන්න කියලා. හරිද? කම්පියුටර් එකට කියන්න ඕනේ ඔපරේටින් සිස්ටම් එක තුලින් හදන්න ඕනේ මේ හිඩන් ෆයිල්ස් නම් ඔයා පෙන්වන්න එපා කියලා. හරිද? ඒක හදන විදිහයි ගොඩක් අය දන්නේ නැත්තේ. හරිද? Windows 7 නම් තියෙන්නේ පොඩ්ඩක් වෙනස්. Windows 10 එකේ නම් හරිම ලේසි තැනක මේක තියෙනවා. හරි නමුත් 7 එකේ තියෙන තැන තමයි සාර්ථක. හේතුව අපි හිඩන් කරන එක ටක් ගාලා කෙනෙක් හොයාගෙන නැවත බලනවා නම් එකකින් වැඩක් නැහැනේ. අපි හිඩන් කරන්නේ වෙන කෙනෙක් ඒක බලන එකෙන් වළක්ව ගන්න නම් ඒකේ settings උත් ටිකක් අමාරු තැනක තියෙන්න ඕනේ. Windows 10 එකේ එහෙම අමාරු තැනක නෙවෙයි තියෙන්නේ බොහොම ලේසි තැනක. මෙච්චරයි කරන්න ඕනේ. තාම මේ ෆයිල් එක පේනවනේ. මොකක් හරි ෆෝල්ඩර් එකක් ඕපන් කරන්න. මොකක් හරි ඔය කම්පියුටරේ තියෙන ෆෝල්ඩර් එකක් ඕපන් කරන්න. ඒකේ තියෙනවා view කියන ටැබ් එක. Windows 10 නම් view කියන ටැබ් එක තියෙනවා. Windows 7 වල නම් ෆෝල්ඩර් එකක් ඕපන් කරාම මේ පැත්තේ මෙනු එකෙන් පල්ලෙහාට ගිහිල්ලා බැලුවාම තියේවි folder option කියලා එකක්. මේකේ තියෙනවා view කියන ටැබ් එක. හරිද? ඒකේ මේ hidden item පෙන්වන්න කියලා තමයි මේකෙන් කියන්නේ. හරිද? view එකේ මේ hidden item පෙන්වන්න කියන ටික එක දාලා තිබුණොත් අර විදියට hidden කරපු ඔක්කොම පෙන්නනවා. හැබැයි මේ ටික එක අයින් කරලා බලන්න එතකොට අර hidden කරපු ෆයිල් එක වාට පේන්නේ නැත. මෙතන hidden වෙච්ච එකක් තියෙනවා පෙන්වන්නේ නැහැ. නැවත වාට ඒක බලන්න ඕනේ නම් අර view එකේ ටික එක නැවත දාන්න වෙනවා. view එකේ hidden files ටික එක හරි දාන්න වෙනවා නැවත. හැබැයි ඕකනේ හදන හරි ක්‍රමය උතන නෙවෙයි තියෙන්නේ. හරිද? ඕක හදන හරි ක්‍රමය තියෙන්නේ view ගියාට පස්සේ මේකේ තියෙනවා මම මේ hidden item අයින් කරනවා. view ගියාට පස්සේ option කියලා එකක් තියෙනවා. හරිද? ඒක උඩ ක්ලික් කර ගමන් එනවා මේ වගේ dialog box එකක්. Windows 7 වල ඉන්නේ මෙන්න මේක තමයි. හරිද? Windows 10 එකේ අර වගේ ලේසියෙන් ටික එක එතන දාන්න ඇවිල්ලා නැහැ. Windows 7 එකේ තියෙන්නේ කෙලින්ම folder option ගියාට පස්සේ මෙන්න මේ සංවාද කොටුව. හරිද? මේ වගේ දේවල් 10 වල වෙනස් කරලා නැහැ. 7 එකේ ඉඳලා 10 එකට එද්දි ලොකුවට වෙනස් වෙලා තියෙන්නේ මේ appearance එක විතරයි. අනිත් settings නම් ගොඩාක් දුරට අර තිබ්බ දේවල්ම එහෙට මෙහෙට දාලා තමයි තියෙන්නේ. පොඩ්ඩක් හොයාගන්නත් ලේසි වෙන විදිහට තමයි 10 එකේ තියෙන්නේ. හරිද? හරි. අපි දැන් කියන්නේ hidden කරපු file එක hidden වෙලා තියෙනවා කියලා නොපෙන්න තියාගන්න අපි කරන්න ඕනේ පළවෙනි ක්‍රමයක view ගියාට පස්සේ 10 නම් hidden item කියන එක ටික් කරෝතින් අපිට පෙන්නනවා. ටික් එක අයින් කරොත් පෙන්නන්නේ නැහැ. ඊළඟට අනිත් ක්‍රමය තමයි option ගියාට පස්සේ මේක Windows 7 වලත් තියෙන මේක view tab එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා hidden files and folders කියන එක යටතේ තියෙනවා don't show සහ show කියලා. don't show දුන්නොතින් පෙන්නන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. show දුන්නොතින් hidden කරපු file එක පෙන්නනවා. මේ option දෙකම එතකොට අයි මොකටද දීලා තියෙන්නේ? දැන් අපි කම්පියුටර් එක ඔයා පාවිච්චි කරන්නේ ඔයා මොන හරි ෆයිල් එකක් hidden කරලා don't show දාලා යනවා. හරිද? ඊට පස්සේ එන කෙනාට ඒක පෙන්වන්නේ නැහැ. හරි ඒක ගැටලුවක් උන්නේ නැහැ. ඊට පස්සේ ආහා මේක ආයි නැවත වාට තිබ්බ තත්ත්වයට හදාගෙන වාට බලන්න හරි තියෙන්න එපා. නැත්තම් ඒ ෆයිල් එකෙන් වැඩ ප්‍රයෝජනයක් නැහැනේ. ඒ විදිහට අවශ්‍ය ආකාර දෙකදීම ක්‍රියාත්මක වෙන්න තමයි මේ ඔප්ෂන් එක ඔයගොල්ලන්ට දීලා තියෙන hidden files don't show දුන්නොතින් කාටවත් hidden files පෙන්වන්නේ නැහැ. show hidden files කියන එක ටික් කරොතින් ඕනම hidden files එකක් නැවත පෙන්වනවා. ඒක දාලා මේ දෙකෙන් එකක් තෝරලා apply කරලා okay කරන්න ඕනේ. ඊට පස්සේ වාට පුළුවන් ගිහිල්ලා බලන්න මෙන්න ඔයා hidden කරපු ෆයිල් එක නැවත එතනටම ඇවිල්ලා තියෙනවා තිබ්බ තැනම තියෙනවා. හරි? right අපි ওই ටික චුට්ටක් ලියාගෙන ඉස්සරහා කොටසට යමු.
හරි ඒක පොතේත් නෑ දීලා ඒකෙන්ද අපි ලියාගමු. පරිගණකය තුල ඇති වෙනම ලියන්න. පරිගණකය තුල ඇති ඕනෑම ෆයිල් එකක්. පරිගණකය තුල ඇති ඕනෑම ෆයිල් එකක්. පරිගණකය තුල ඇති ඕනෑම ෆයිල් එකක් වෙනත් කෙනෙකුට නොපෙනෙනසේ පරිගණකයේ ඇති ඕනෑම ෆයිල් එකක් වෙනත් කෙනෙකුට නොපෙනෙනසේ hidden කර තබා ගැනීමට අවශ්‍ය නම් 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 කියලා යටින් වෙනම ලියන්න. අවශ්‍ය ෆයිල් එක තෝරා අවශ්‍ය ෆයිල් එක තෝරා වෙනද බෝඩ් එකේ නෑනේ. අවශ්‍ය ෆයිල් එක තෝරා ඒ මත right click අවශ්‍ය ෆයිල් එක තෝරා ඒ මත right click අවශ්‍ය ෆයිල් එක තෝරා right click ඊතලයක් අවශ්‍ය ෆයිල් එක තෝරා right click ඊතලයක් අවශ්‍ය ෆයිල් එක තෝරා right click ඊතලයක් hidden කරන විදිය ලියන්නේ අවශ්‍ය ෆයිල් එක තෝරා right click ඊතලයක් properties අවශ්‍ය ෆයිල් එක තෝරා right click ඊතලයක් properties right click ඊතලයක් properties right click ඊතලයක් properties ඊතලයක් hidden HIDDEN පොතේ ඔක දීලා නැහැ පොතේ ඔයගොල්ලන්ට right click ඊතලයක් properties දේපල අදාළ ෆයිල් එකට අදාළ දත්ත විස්තර තියෙන්නේ මේකේ properties 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 ඊතලයක් hidden hidden right click ඊතලයක් hidden ඔන්න මම ටක් ගාලා ටයිප් කරලා දැම්මා right click properties hidden විධානය තෝරා apply okay කළ යුතුය විධානය තෝරා apply okay APPLY okay කළ යුතුය right click ඊතලයක් properties ඊතලයක් hidden ඊතලයක් ටික් කර නැත්නම් විධානය තෝරා apply okay කළ යුතුය apply okay කළ යුතුය
ඊට පස්සේ වෙනම යටින් ලියන්න hidden කරන ලද ෆයිල් එකක් 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 නැරඹීමට අවශ්‍ය වන්නේ නම් නැවත ඔයාලට බලන්න ඕනේ නම් hidden කරන ලද ෆයිල් එකක් නැරඹීමට අවශ්‍ය වන්නේ නම් නැවත නැරඹීමට අවශ්‍ය වන්නේ නම් මම කිව්වා hidden files නැරඹීමට අවශ්‍ය නම් කියලා මම ඔයගොල්ලන්ට දෙන්නම් පාත් එක මම ඔයගොල්ලන්ට ටයිප් කරලා පෙන්නන්නම් නැත්නම් බෝඩ් එකේ පේන්නේ නැති හින්දා හරි මෙන්න පාත් එක ඔයගොල්ලන්ට මම පේන විදිහට දාන්නම් මේක ලියාගන්න අපි hidden කරපු ෆයිල් එක නැවත පේන්න හදාගන්න settings තියෙන තැන
එකටම කියන්නේ මේ එක ක්‍රියාවලියක් මේක එකටම දාන වස්තු ලියන්න ඕනේ මේක මේ කරගන්න වැඩේ කියන්නේ කොහොමද මේක කරන්නේ කියලා තමයි මේ පාත් එකෙන් ලියන්නේ මේ ලියලා තියෙන මේ කරගන්න පාත් එක හරිද hidden file එක show කරගන්න විදිහ තමයි ලියලා තියෙන්නේ මේ ටික කරා නම් ඔයගොල්ලන්ට hidden කරපු file එකක් නැවත බලන්න පුළුවන් අපිට ඕන file එක properties කියලා hidden කරන්න පුළුවන් නමුත් ඒක නැවත බලන විදිය තමයි මේ විදිහට හදා ගන්න ඕනේ මේක පොඩක් අය දන්නේ නැහැ hidden කරාට පස්සේ file එක හොයාගන්න බැරුව ඊට පස්සේ එක්ක වෙන ෆයිල් එකක් හදා ගන්න වෙනවා නැත්නම් මේ ෆයිල් එකෙන්ම අතහැරලා දාන ගොඩක් අය. හරිද? ඒක නිසා දැනගෙන ඉන්න ෆයිල් එක හිඩින් කරාට වැඩක් නැහැ. ඒක නැවත එක්ක නොපෙනෙන්න තියාගන්න ඕනේ මේ ක්‍රමයට නැත්නම් ආයෙ පේන්න හදනවා නම් මේ ක්‍රමේ මෙතන තියෙන තැන හරියටම දැනගෙන ඉන්න. ඊළඟට කිනුර කියනවා මේ ක්‍රමයේ අර තව ක්‍රම තියෙනවා කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපිට කම්පියුටර් එකේ ගොඩක් පාත් වලට යන්න පුළුවන් විවිධ ස්ථාන වල. හරිද? Windows 7 XP වල එහෙම මේ එක ඔප්ෂන් තියෙනවා අපිට සාමාන්‍ය ඕනම එකක එහෙමයි. ඔපරේටින් සිස්ටම් එකකට සිස්ටම් ඔපරේටින් සිස්ටම් එකේ ගොඩක් දුරට තියෙන බේසික් දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒවා කොහොම හරි අදාළ ස්ථානයන් වල වෙනවා තියෙනවා. ඉන්ටර්ෆේස් එක පෙන්නුව තමයි සාමාන්‍යයෙන් ඔය හැම ඔපරේටින් සිස්ටම් එකකම ලොකුවට ප්‍රධාන වශයෙන් වෙනස් වෙනවා. හරිද? ඒක නිසා මේ පාත් එක හරියට ලියා ගන්න මේ ක්‍රමයේ අර ඔය කන්ට්‍රෝල් පැනල් එකට සමානලාට my computer කියලා යන්න පුළුවන්. ඒ ඕන ක්‍රමයකට ගැටලුවක් නැහැ. හැබැයි කොහොම ගියත් fold option වල view එක අරගන්න ඕන. හරි? මෙතෙන්ට එනකන් ඕන විදිහට එන්න පුළුවන්. නමුත් fold option වල view තියෙන එක දැනගන්න. show hidden files තියෙන එක දැනගන්න. හරි? show hidden files and folder තියෙන එක දැනගන්න. අන්න ඒක මතක තියාගන්න. ඒක හොයාගන්න මේක හරියටම දැනගෙන ඉන්න. හරිද? ඊට පස්සේ මේ සමිතියනවා ෆෝල්ඩර් එකකට පාස්වර්ඩ් දාන්න බැරිද කියලා Windows 7 වල අපිට සාමාන්‍යයෙන් ෆෝල්ඩර් එකකට නිකන් ඔපරේටින් සිස්ටම් එකේ දීලා නැහැ පාස්වර්ඩ් දාන්න ක්‍රමයක්. අපිට ඒකට වෙන third party software පාවිච්චි කරන්න වෙනවා. මෙහෙයුම් පද්ධතිය තුල ඇත්තටම දීලා නැහැ මේ වගේ දෙයක් කරගන්න. හරිද? ඒකට ඔයගොල්ලන්ට පුළුවන් user account එකට පාස්වර්ඩ් එකක් ඒ වගේ තමයි තියාගන්න වෙන්නේ. හරිද? හරිද ඊට පස්සේ එතන මේ අටින් ලියා ගන්න එතන මේ අටින් ලියා ගන්න තවද ඔබගේ පරිගණකය තුළ තියෙන ඕනෑම ගුණයක් තවද ඔබගේ පරිගණකය තුළ තිබෙන ඕනෑම ගුණයක් තවද විමුක්තිගේ මැසේජ් එක දැක්කා ඒකට උත්තර දෙන්නම් පස්සේ තවද ඔබගේ පරිගණකය තුල තිබෙන ඕනෑම ගුණයක් තුල ඇති දත්ත වෙනස් කිරීමට නොහැකි වන ලෙස ගුණයක් තුල ඇති දත්ත වෙනස් කිරීමට නොහැකි වන ලෙස ගුණයක් තුල ඇති දත්ත වෙනස් කිරීමට නොහැකි වන ලෙස සකස් කළ හැකිය ගුණයක් තුල ඇති දත්ත වෙනස් කිරීමට නොහැකි වන ලෙස සකස් කළ හැකිය. ඒකට ඔයගොල්ලෝ ලියන්න ඕනේ අර මුලින් ලියුව පාත් එකේව right click properties hidden වෙනුවට read only කියන එක ලියුවා නම් හරි. right click properties read only කියලා ලියන්නේ ඇයි? හරි වල මම ඒක මේ read only දාන එක එව්වා ඔබට ටක් දාලා ලියා ගන්න.
හරි ලියාගත්තද හැමෝම? හැමෝම ලියාගන්න සමහරවිට අදාලා ඉවර වෙච්ච ගමන් හරි ඉන්නේ ඒ පාර මම ඊළඟ කොටසට ගියාම ආයෙ හැම සමහර අය මෙලින් නම් කියන්නේ. ඒකයි පොඩි වෙලාවක් දෙන්නේ මේ වගේ දේවල් ලියා ගන්න. හරිද? හරි ඊට පස්සේ අපි ඉස්සරහට යන පාඩමේ ඔය කියන්නේ සාමාන්‍යයෙන් අපිට ෆෝල්ඩර් එකක කරන්න තියෙන බේසික් දේවල් ටිකක් ඒ කියන්නේ අපිට ඕන නම් පරිගණකයේ තියෙන ඕනම ෆයිල් එකක් හිඩන් කරලා තියාගන්න පුළුවන්. ඒකේ තියෙන ඇට්‍රිබියුට්ස් පාවිච්චි කරලා ඒ කියන්නේ හිඩන් කියන විධානය පාවිච්චි කරලා ඕනම දෙයක් හිඩන් කරලා තියාගන්න පුළුවන්. ඊට අමතරව පරිගණකයේ තියෙන ඕනම දෙයක් අපිට ඒක ඇතුළේ තියෙන දත්ත ටික කාටවත් වෙනස් කරන්න බැරි විදිහට මේ ෆයිල් එක ආරක්ෂිතව තියාගන්න පුළුවන්. read only කියන විධානය පාවිච්චි කරලා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන මේ කොටසේ සමරි එකක් විදිහට මතක තියාගන්න අනිවාර්යයෙන්ම හිඩන් කරන ඕනම දෙයක් නැවත බලන්න ඔයාලට පුළුවන් වෙනවා. හරිද? හිඩන් කරන ඕනම දෙයක් නැවත හිඩන් අයින් කරලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නත් ඕනේ. හරිද? right ඔන්න ඔය ප්‍රධාන දේවල් ටික මතක තියාගන්න. right අපි ඊළඟ කොටසට යමු. ඔයගොල්ලෝගේ මේ පාඩමේ තියෙන trouble shooting part එකට. trouble shooting කියන කොටසට යමු. හැමෝගෙම ගාව අච්චුපත් තියනවා නේද? අච්චුපත් අරගෙන හරව ගන්න. trouble shooting part එක එහෙම නැත්නම් මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ share කරන්නම්. මෙන්න මේ කොටසට යමු අපි. පරිගණකවල මූලික දෝෂාපේක්ෂණය මත trouble shooting සහ maintenance කියන කොටස. right. තා පුංචි දෙයක් තියෙනවා පරිගණකයේ තුල මේ මට අමතක වෙච්ච පොඩි දෙයක් තියෙනවා කම්පියුටර් එකේ ගොනු සෙවීම නැත්නම් ෆයිල් සර්ච් කියලා එකක් දීලා තිනවා ක්‍රියාකාරකම් සඳහා වැඩපොළ බලන්න කියලා තිනවා. ඒකේ පොඩි ප්‍රැක්ටිකල් එකකුත් ඔයගොල්ලන්ට දීලා ඇති. කම්පියුටර් එකේ තියෙන ඕනම ෆයිල් එකක් අපිට හොයාගන්න බැරි වුණොත් ඒක හොයාගන්න මෙයා අපිට පොඩි සපෝට් එකක් දෙනවා. හරිද? කම්පියුටර් එකේ තියෙන ෆයිල් එකක් අපිට හොයාගන්න බැරි තැනක තිබුණොත් සමහරවිට අපි කම්පියුටර් එකට දාන ඒවා සතියක් දෙකක් අවුරුද්දක විතර ආවිල්ලා බලනකොට අපිට මතක නැහැ කොහෙද මේක දැම්මේ කියලා. අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවනි සර්ච් කරලා ආසන්න වශයෙන් මේකේ නම ඔයාලට මතකයි නම් නිකන් හිතලා හරි ඒකේ නම මෙහෙම මම දෙන්නේ නැති කියලා ගෙස්ට් කරලා හරි ඔයාලට පුළුවන් ෆයිල් එක කම්පියුටර් එකේ තියෙනවද කියලා සර්ච් කරලා බලන්න. ඒ වගේම තමයි ඕකේදී ඔයගොල්ලන්ට කියලා දුන්නනේ ෆයිල් වර්ගය ගැන. ෆයිල් වර්ගය ඔයාලට මතක නැහැ. ඒ කියන්නේ පින්තූරයක් ඔයාලට ඕනේ. ආරයිට්. මගේ නැතුණ පරණ පින්තූරයක් කම්පියුටර් එකේ ඇති කියලා නිකන් හිතනවා අපිට. ඒ වගේ වෙලාවකදී ඔයාලට try කරලා බලන්න පුළුවන් මේ ෆයිල් එක ගන්න පුළුවන්ද කියලා search option එක පාවිච්චි කරලා. හරිද? search option එක පාවිච්චි කරලා. search option එක සාමාන්‍යයෙන් my computer open කරාට පස්සේ නැත්නම් this PC කියන එක open කරාට පස්සේ Windows 10 වල නම් this PC Windows 7 වල නම් computer ඊට පස්සේ Windows XP වල නම් my computer ඔය විදිහට තියෙනවා. this PC open කරාට පස්සේ hard drive එක තියෙන මේක ඇතුලේ නිසා try කරලා බලන්න පුළුවන් ඔයාට නැති වෙච්ච ෆයිල් එකක් හොයාගන්න ඕනේ කියලා අපි හිතමුකෝ. ඔයා දන්නේ නැහැ මේ ෆයිල් එක කොහෙද තියෙන්නේ. හරිද? කවුද කැමති මේ control panel එකෙන් කියලා යන්නේ? control panel යන්න ඕනේ නෑ මේකට. my computer නැත්නම් this PC open කරලා search this PC කියන තැන අපි තුමු ඔයා හිතන්නේ පින්තූර කියලා. දැන් උදාහරණයක් මේ computer එකේ user account එක ඇතුළට ගියාම මේකට සාමාන්‍යයෙන් මම images copy කරලා නැහැ. නමුත් මේකේ තියෙනවා sample pictures ටික. නමුත් මට ඒක තියෙන තැන හොයාගන්න බෑ. අපි එහෙම හිතමු නිකන් document වලට ගියාට පස්සේ මම හෙව්වා මේ pictures වලට ගියාට පස්සේ camera roll එකෙත් නැහැ. saved pictures ඕකෙත් නැහැ. හැබැයි මේකේ මේ එන sample picture ටිකක් තියෙනවා කියලා මම දන්නවා. මට මේ picture ටික හොයාගන්න මට එහෙම කරන්න. CPC කියන එකේ පින්තූරයක වර්ගය තමයි JPG කියන්නේ. හරි මෙන්න මේක pictures ඥාව ඒකෙත් නැහැ. හරිද? පින්තූරයක වර්ගය තමයි JPG කියන්නේ. අපිට පුළුවන් මේ වර්ගය මෙතන ටයිප් කරලා මොකක්ද ඔයා හොයන වර්ගය කියලා මේක ටයිප් කරලා මෙතන ටයිප් එකක් දීලා සර්ච් කරලා බලන්න පුළුවන්. try කරලා බලන්න පුළුවන්.
සර්ච් කරලා try කරලා බලන්න පුළුවන්. මේකේ CRN එක තියෙද්දි පොඩ්ඩක් සර්ච් එක ඇක්ටිව් වෙන්නේ නැහැ සමහර වෙලාවට. ටිකක් ඉන්න බලමු. හරි. I don't know desktop එකේ this PC open කරගෙන දැන් search කරලා බලමු. මෙතන මම type කරනවා මට ඕනේ JPG පින්තූර dot එකක් කියලා මම හොයන්නේ JPG. මේක share කරාට පස්සේ පොඩ්ඩක් මේ දෙන්නන් නැති ප්‍රශ්නයක් තියෙනවා බලමු. දැන් මට මේක ෂෙයා කරාට පස්සේ දෙන්නේ නැහැ මම settings වලින් try කරලා බලන්න ගාපුවා. ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙච්චරයි මම කියන සරලව ඔයාලට අවශ්‍ය කරන ෆයිල් එකේ වර්ගය මෙතන ටයිප් කරන්නයි ඕනේ. හරිද ඔයගොල්ලෝ කරන්න ඕනේ දේ ඔන්න මම ආයෙ ඔයගොල්ලන්ට මේ මට මේකේ ඔයගොල්ලොත් එක්ක වැඩ මේ ෂෙයා කරාට පස්සේ දෙන්නේ නැහැ select option එකේ හේතුව ඒකේ shortcut එක වැඩ කරන්න නිසා මෙතෙන්ට ඔයාලට අවශ්‍ය කරන අකුරක් දෙකක් හරි නැත්නම් ඒ අදාළ ෆයිල් එකේ වර්ගය හරි දෙන්න ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ ෆයිල් එක තියෙනවා නම් කොහේ හරි දැනක එයා පෙන්නනවා මෙන්න මේ ඔයා සර්ච් කරපු වර්ගයට අදාළ ෆයිල් එකක් තියෙනවා කියලා එතනින් හොයලා තමයි මේක ගන්න වෙන්නේ. හරිද? මෙතන ටයිප් කරන්න ඔයාලට ඕන ෆයිල් වර්ගය. එතකොට ඔයාලට මෙතනින් සර්ච් කරලා ඒක අරගන්න පුළුවන්. හරිනේ? right ඔය ක්‍රමයේ මතක තියාගන්න. ඒක තමයි ඔයාලට මේ අච්චු පොතේ දීලා තියෙන්නේ පරිගණකයක සුරකින්න ලද ගොනුවක් පසුව නැවත නියුක්ත කිරීමට අවශ්‍ය විදිහක සුරකී ස්ථානය හෝ ඒක නම හොයාගන්න බැරි නම් ඔයාලට හොයාගන්න කියන ක්‍රමයේ තමයි ඔය දීලා තියෙන්නේ. හරිද? ඔක චුට්ටක් ලියාගමු. මාතෘකාව පරිගණකයක ගොනු සෙවීම කියලා ලියන්න. මාතෘකාව පරිගණකයක ගොනු සෙවීම හරිද මාතෘකාව ලියාගන්න පරිගණකයක ගොනු සෙවීම ෆයිල් සර්ච් පරිගණකයක ගොනු සෙවීම පරිගණකයක ගොනු සෙවීම ඒක ඇරද ලියාගන්න පරිගණකයක සුරකින්න ලද ගොනුවක් පරිගණකයක සුරකින්න ලද ගොනුවක් නැත්නම් පරිගණකයක ගබඩා කරන ලද ෆයිල් එකක් හෝ නැත්නම් ගොනුවක් පරිගණකයක ගබඩා කරන ලද නැත්නම් සුරකින්න ගොනුවක් එහි නම හෝ සුරකී ස්ථානය එහි නම හෝ ගබඩා කළ ස්ථානය සොයා ගැනීමට නොහැකි අවස්ථාවකදී
එහි නම හෝ ගබඩා කරන ලද ස්ථානය සොයා ගැනීමට නොහැකි අවස්ථාවකදී එහි නම හෝ ගබඩා කරන ලද ස්ථානය සොයා ගැනීමට නොහැකි අවස්ථාවකදී එහි නම හෝ ගබඩා කරන ලද ස්ථානය සොයා ගැනීමට නොහැකි අවස්ථාවකදී එහි නම හෝ ගබඩා කරන ලද ස්ථානය සොයා ගැනීමට නොහැකි අවස්ථාවකදී සර්ච් විධානය භාවිතා කර 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 එම ගොනුව සොයා ගැනීමට උත්සාහ කළ හැකිය. 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 ඒ සඳහා ඔබ කළ යුත්තේ 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 my computer විවෘත කර නැත්නම් කම්පියුටර් හරි ඔයාගේ කම්පියුටර් එකේ Windows 10 නම් තියෙන්නේ this PC කියන එකක්. ඒ විදිහට ලියා ගන්න. my computer විවෘත කර my computer විවෘත කර my computer විවෘත කර එහි search bar එක මත එහි search bar එක මත එහි search bar එක මත ආසන්න වශයෙන් ෆයිල් එකේ නම හෝ 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 ෆයිල් එකේ වර්ගය ආසන්න වශයෙන් ෆයිල් එකේ නම හෝ ෆයිල් එකේ වර්ගය ආසන්න වශයෙන් ෆයිල් එකේ වර්ගය හෝ ෆයිල් එකේ නම ආසන්න වශයෙන් ෆයිල් එකේ නම හෝ ෆයිල් එකේ වර්ගය ලබා දී සර්ච් කළ හැකිය. ලබා දී සර්ච් කළ හැකිය. ආසන්න වශයෙන් ෆයිල් එකේ නම හෝ ෆයිල් එකේ වර්ගය ලබා දී සර්ච් කළ හැකිය.
ආසන්න වශයෙන් ෆයිල් එකේ නම හෝ ෆයිල් එකේ වර්ගය ලබා දී සර්ච් කළ හැකිය. හරිද? right ඔන්න ඔය විදිහට ඔය files and folders වල තියෙන ප්‍රධානම දේවල් ටික තමයි කතා කරේ. note එක හරියට ලියා ගන්න තියෙයි කියලා මම හිතනවා. පළවෙනි එක hidden කරන විදිහ සහ hidden එක නැවත බලන විදිය දුන්නා. ඊට පස්සේ read only එක හදන විදිය දුන්නා. දැන් දුන්නා ෆයිල් එකක් කම්පියුටර් එකේ හොයාගන්න බැරි නම් ඒක සර්ච් කරලා හොයාගන්නේ කොහොමද කියන එක. හරිද? right එතකොට ඔන්න ඔය ක්‍රම ටික පාවිච්චි කරලා අපිට පුළුවන් පරිගණකයක files නැත්නම් ගොනුවක ගොනුවක් තුල කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ ෆයිල් එකකට අපිට පුළුවන් hidden කරන්න පුළුවන්. ඒක read only කරන්න පුළුවන් සහ හොයාගන්න බැරුණොත් හොයාගන්න ක්‍රමය තමයි ඔය මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ. අපි ඊට පස්සේ යන් අද අනිත් කොටසට අපිට ඉස්සරහට තියෙන කතා කරන්න තියෙන කොටසට යන්. ඔයගොල්ලෝ හැමෝම පොත් අරගෙන මේ පාඩමට සම්බන්ධ වෙලාම ඉන්න. පරිගණක වල මූලික දෝෂාපේක්ෂණය කියන්නේ trouble shooting සහ නඩත්තුව නැත්නම් maintenance කියන එක. හරිද? right මේකදී අපි කතා කරන්නේ hardware කොටස් ගැන සහ සාමාන්‍යයෙන් පරිගණකයට මොන හරි ගැටලුවක් ඇති වුණොත් කම්පියුටර් එකේට මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඔය උදාහරණයක් ඔයගොල්ලෝ දැන් පන්ති පටන් ගත්ත වෙලාව ඉඳලා මගෙන් එක එක ප්‍රශ්න අහනවානේ. විමුක්තිය අහනවා. තව ඉන්න අය විමුක්තිය නම් මතකයි කී දෙනෙක් අහන නිසා. මේ ප්‍රශ්න ගොඩක් අහපු නිසා හැමෝම එක එක ප්‍රශ්න අහනවානේ. ඒ සියලුම ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඔන්න මේ පාඩමේ තුල මේකේ දිනකට වඩා අමතර දේවල් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේ පාඩමේදී කතා කරන්නේ පුතේ ඔයාලගේ කම්පියුටර් එක ගෙදර අපි පාවිච්චි කරනකොට දැන් සාමාන්‍යයෙන් මේ වගේ කාලෙකදී මේ පාඩම ගොඩක් වටිනවා. හේතුව අපිට කම්පියුටර් එක දැන් කඩේකට අරගෙන යන්න බැරි වාතාවරණයක් තියෙන. එතකොට පොඩි එකක් කම්පියුටරේ ඒක කොහොමද ෆික්ස් කරගන්නේ? කොහෙටවත් අරගෙන යන්නේ නැතුව කියලා තමයි මේකෙදී අපි කතා කරන්නේ. හරිද? එතකොට trouble shooting and maintenance කියනකොට සාමාන්‍යයෙන් desktop සහ laptop කියන පරිගණක වර්ග දෙක ගත්තොත් දෙකේ trouble shooting පැත්ත ගත්තොත් මෘදුකාංගවල එකයි. හැබැයි දෘඩාංගවල වෙනස්. desktop computer එකක සාමාන්‍යයෙන් ලෙඩක් ආවොත් නැත්නම් trouble එකක් මතු වුණොත් ඒක සරලව අපිට ගෙදරදී ඔයගොල්ලොන්ට උනත් හරියට දැනගෙන හිටියොත් හරියටම එරේක හොයාගත්තොත් හොයාගන්න විදිය මම කියලා දෙනවා ගොඩක් errors වල. ඔයගොල්ලන්ට ඒක ෆික්ස් කරගන්න හදාගන්න පුළුවන්. හැබැයි ලැප්ටොප් එකක ඔයගොල්ලන්ට trouble shooting එකක් ආවොත් ටිකක් අමාරුයි කරගන්න. හේතුව ලැප්ටොප් එකක hardware parts desktop එකක වගේ නෙවෙයි ගලවන්න කරන්න ටිකක් අමාරුයි. හැබැයි මෘදුකාංග වල දෝෂයක් ආවොත් ඔය දෙකේම එකම operating system සහ එකම මෘදුකාංග software අපි පාවිච්චි කරද්දී කිසි වෙනසක් නැහැ. එකම විදියට අපිට trouble shooting කරන්න පුළුවන්. හරිද? එතකොට trouble shooting ගැන කතා කරද්දී අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ මේ ලෙඩ නැත්නම් පරිගණකයට ඇතින ලෙඩ ගත්තාම පාර්ශව දෙකයි. එකක් තමයි hardware අනිත් එක තමයි software. හරිද? කම්පියුටර් එක සාමාන්‍යයෙන් තියෙනවානේ මේ මෘදුකාංග සහ දෘඩාංග සහ මෘදුකාංග. මුලින් අපි කතා කරන්නේ දෘඩාංග වලට වෙන්න පුළුවන් දෝෂ සහ ඒව निराකරණය කරගන්නේ කොහොමද කියලා. පොතේ ඔයගොල්ලන්ට සරල දෝෂ ටිකක් තමයි දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කම්පියුටර් එකට වෙන්න පුළුවන් පොඩි ලෙඩ ටිකක් තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. හැබැයි මේ දේවල් ගොඩක් දුරට ඕගොල්ලෝ හරියට දන්නේ නැති නිසා සමහර වෙලාවට කම්පියුටර් ෂොප් තමයි සල්ලි හොයාගන්නේ. ඒ මොකද ඕගොල්ලෝ සමහරලාට ගෙදරදී උදාහරණයක් අපි පළවෙනි එක ගමු කම්පියුටර් එක ඔන් වෙන්නේ නැහැ. කම්පියුටර් එක ඔන් වෙන්නේ නැතුනම ඕගොල්ලෝ ගොඩාක් දුරට පරීක්ෂා කරන්නේ නැහැ. කම්පියුටර් එකට කරන්ට් එක එනවද කියලා. අපි මොකද කරන්නේ කම්පියුටර් එක ඔන් වෙන්නේ නැත්තම් ඕක අරගෙන මේ කැල් ටික ඔක්කොම ගලවගෙන යනවා කම්පියුටර් ෂොප් එකට. ගියාට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ හයි කරලා බලනවා ආරයි කම්පියුටර් එක සාමාන්‍ය විදිහට ඔන් වෙනවා. එතකොට හැම ෂොප් එකම නෙවෙයි සමහර අය ඔන් වෙන්නේ නැහැ නැතුවනේ කියලා රයිට් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට ඔයාලට කියන්න පුළුවන් රයිට් මේකේ පවර් සප්ලයි යුනිට් එක ගිහිල්ලා තියෙනවා. නමුත් තිබුණේ ඒක නෙවෙයි. පවර් සප්ලයි යුනිට් එක ගිහිල්ලා තියෙන්නේ රයිට් එකකින්ද පවර් සප්ලයි එකක් දාන්න ඕනේ. මේ වගේ මුදලක් ඔයාලට ගෙවන්න වෙනවා. ඉතින් ඔයා වැඩේ කරගෙන එනවා. හැබැයි මේක තුළ තිබුණේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට පවර් කේබල් එක පිච්චිලා වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් පවර් කේබල් එක බුරුල් වෙන්න පුළුවන්. සමහරලාට පවර් සප්ලයි එක පිටිපස්සේ ස්විච් එකක් තියෙන ඒක ඔයා දන්නේ නැතුව ඕෆ් කරලා වෙන්න පුළුවන්. සමහරලාට පවර් සප්ලයි එකේ තියෙන වෝල්ටේජ් මාරු කරන පොඩි වෙන ස්විච් එකක් ඒකෙන් වෝල්ටේජ් එක වෙනස් වෙලා වෙන්න පුළුවන්. සමහරලාට ඔයා කරලා වෙන්න පුළුවන් නැත්නම් වෙන කෙනෙක් ඕක පොඩක් මේ සුද්ධ කරන්න හරි මොනවා හරි කරන්න ගිහිල්ලා වයර් ගලවන්න හරි ගිහිල්ලා ඒක වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ වෙලාවකදී ඔයා හරියට මේ දේවල් ගැන අවබෝධයක් තිබුණොත් මේක නිසා තමයි මේ කරන්ට් එකෙන් නැති එක ඉස්සෙල්ලා බලන්න ඕනේ මම.
හරි කරන්ට් එක යනවා නම් ඊට පස්සේ මේක බලන්න ඕනේ කියන අදහස ඔයා ගාව තියෙනවා නම් කරන්න ඕනේ මොකක්ද කියන එක ඔයා දන්නවනම් ටිකක් ඔයාට ගෙදරදී පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ වගේ සරල දෝෂයක් ආවම. හරි. right. එතකොට trouble shooting වලදී මම අර කිව්වා වගේ hardware සහ software දෙකම අපිට trouble shoot කරන්න වෙන අවස්ථා එනවා. right. right. පරිකාරක ආශ්‍රිත දෝෂ ගත්තාම ඔන්නේ අපිට පෙන්නලා තියෙනවා දෘඩාංග දෝෂ සහ මෘදුකාංග දෝෂ කියලා දෙපැත්තකට අපිට මේක බෙදා ගන්න පුළුවන් කියලා. හරිද? ඒකෙන් යෙදෝ මෘදුකාංග දෝෂයි මෙහෙයුම් මෘදුකාංග දෝෂයි කියලා තියෙනවා. දෘඩාංග අතින් අපිට එහෙම වර්ගීකරණයක් නැහැ. හැම හાર્ඩ්වෙයාර් කොටසකම ගොඩක් වෙලාවට අපිට එරර්ස් එන්න පුළුවන්. අපි ගාව දැනුම තියෙනවා නම් අපිට ඒක හදා ගන්නත් පුළුවන්. හරිද? හරි. අපි ඉස්සෙල්ලා කතා කරමු දෘඩාංග වල එන දෝෂ මොනවද? ඒ මොනවද කියලා පොඩ්ඩක් කතා කරමු. ඒක කතා කරමු කලින් ඕගොල්ලෝ අඳුන ගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි කම්පියුටර් එක බෑක් පැනල් එක. කම්පියුටර් එකේ පිටිපස්ස පැත්ත නේද? කම්පියුටර් එකක් ගත්තාම අපි අනිත් පැත්ත හරවලා බැලුවොත් මේ පැනල් එකේ තියෙනවා කම්පියුටර් පෝස්ට් ටික. අපි ට්‍රබල් ෂූටින් කරන්න කලින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කේබල් ටික හයි වෙන තැන ගැන හොඳ අවධානයක් හොඳ දැනුමක් තියෙන්න ඕනේ ඔයාලට. කරන්ට් කේබල් එක කොහාටද හයි කරන්නේ? මවුස් එක කොහාටද හයි කරන්නේ? කීබෝඩ් එක කොතනටද හයි වෙන්නේ? ඊළඟට මේ මොනිටරේට වීඩියෝ එක අරගෙන එන VGA කේබල් එක කොහාටද හයි කරන්නේ? නැත්නම් HDMI කේබල් එක කොහාටද හයි කරන්නේ කියන එක ගැන හොඳ දැනුවත් වීමක් ඔයා ගාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට කම්පියුටර් එකේ ට්‍රබල් ෂූටින් එකක් කරන්න බෑ බේසික්. ඒ කියන්නේ කේබල් ටික සම්බන්ධ වෙන හදන හරියට දන්නේ නැත්නම් කොහොමද අපි මේ එර එක මෙයා නිසා වෙනවද කියලා තීරණය කරන්නේ? ඒක නිසා ඉස්සෙල්ලා අපිට සිද්ධ වෙනවා පෝස්ට් ටික ගැන හොඳ දැනුමක් අරගන්න. හරිද? ගොඩක් වෙලාවට මම අර ඉස්සෙල්ලාම කිව්වේ කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් කියන දෙකේදී ලැප්ටොප් වල නෙවෙයි මේ පෝස්ට් ටික ගොඩක් දුරට දකින්න තියෙන්නේ මේ ටික බහුලව තියෙන්නේ අපිට ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ. හරි ඒක මතක තියාගන්න. හරි මම ඔය එන එරර්ස් ගැන ටිකක් කතා කරන්න. මේ කම්පියුටර් එක රත් වෙලා ඔන්න වෙන්නේ නැති එකක් කියනවා පුතේ. ඔයාගේ කම්පියුටර් එකේ හීට් සිංක් කූලර් එක පිච්චිලා ඇති. ඒක ටිකක් පරීක්ෂා කරලා බලන්න. ඒ කියන්නේ කූල ෆෑන් එක වැඩ නොකර ඇති බොහෝ දුරට. ඒක තමයි රේට්. හරි. right. දෝෂ හඳුනා ගන්න කලින් දෝෂ මොනවද විමසා බලමු. පරිගණකයක දෘඩාංග දෝෂ හඳුනා ගැනීමට ඒ අනෙකුත් උපාංග සම්බන්ධ කරන පෝර්ට් එක ගැන හඳුනා ගැනීම වැදගත්. right. මුලින්ම ඔයගොල්ලන්ට දීලා තිනවා PS2 පෝර්ට් එක. හරි. මේ තියෙන්නේ PS2 පෝර්ට් එක. එකක් දම් පාටින් තියෙනවා එකක් කොළ පාටින් තියෙනවා. හැබැයි කේබල් එකක් පැත්ත ගත්තාම කේබල් දෙපැත්තේ එකම විදිය තමයි හරි මේ PS2 ports අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මව් පෝරුවේ බෑක් පැනල් එකේ තියෙන මේ ටික තමයි මේ තියෙන්නේ. හරිද? මේකේදී අපි මුලින් හඳුනා ගන්න ඕනේ මෙන්න මේ PS2 port දෙක. එකක් දම් පාටින් තියෙන එකක් කොළ පාටින් තියෙනවා. මේ දෙකට එන්නේ උපකරණ දෙකක්. හරියටම සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ලෙඩ තමයි. හරිද? මේ දෙකට එන්නේ උපකරණ දෙකක්. දම් පාට එකට ඕගොල්ලෝ හිතන විදියට කීබෝඩ් එක හයි කරනවද මවුස් එක හයි කරනවද දම් පාට පෝට් එකට ඔයාලා අහලවත් තියෙනවද බලන්න මේ PS2 පෝට් මේ දෙකටම කියන්නේ PS2 කියලා උඩම ඕගොල්ලන්ට පේන්න තියෙනවා දම් පාටින් සහ කොළ පාටින් දම් පාට එකට හයි කරන්නේ මොකද්ද අහලා තියෙනවද ඕගොල්ලෝ කවදා හරි
හරි ඔන්න දැන් මේ අතුස්සන්න මේ mouse එක හරි ඔන්න දැන් වැරදි උත්තර තමයි ගොඩක් ආවේ නේද? හරි. දම් පාට සහ කොළ පාට පෝස්ට් දෙක ගැන කිව්වොත් මම ගාව දැන් තියෙනවා මම ටක් ගාලා ඔයාලගේ නාම වලට පෙන්වන්න ඕන නිසා උපකරණ දෙකක්. හරිද? මම ඉස්සෙල්ලා කේබල් දෙක විතරක් පෙන්වන්නම් නේ. සර්ප්‍රයිස් කරන්න බෑ ඔයගොල්ලෝ. හරි. මෙන්න තියෙනවා උපකරණ දෙකකට අදාළ කෙවෙනි දෙක නැත්නම් කේබල්ස් දෙක තමයි මේ තියෙන්නේ. එකක් දම් පාට එකක් කොළ පාට. හරිද? මේ දෙකේම PS2. අපි පොදුවේ කියනවා මේ දෙන්නම PS2 වර්ගයේ කේබල් දෙකක්. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති දම් පාට සහ කොළ පාට පෝර්ට්ස් දෙක. හරිද? මව්පුවරුවේ ඔය රූපේ තියෙන පෝර්ට්ස් දෙකට සම්බන්ධ වෙන්නේ මේ දෙන්න තමයි. මෙයා දම් පාට එක, මෙයා කොළ පාට එක මේ දෙන්න තමයි සම්බන්ධ වෙන්නේ. මේ දෙකට දීලා තියෙන උපකරණ දෙක ගත්තොත් දම් පාට කෙනා බලමු කවුද දම් පාට කෙනා කියලා. දම් පාට කෙනා දම් පාට කේබල් එක අගිස් ඉන්නේ වෙන්න මෙයා තමයි. කීබෝඩ් එක. පරණ කීබෝඩ් ඒ කියන්නේ PS2 වර්ගයට අදාළ කීබෝඩ් එකක් තමයි මේ දම් පාට පෝට් එකේ දම් පාට පෝට් එක භාවිතා කරන්නේ. මේක මේ වර්ල්ඩ් ස්ටෑන්ඩඩ් එකක්. මුළු ලෝකෙම සම්බන්ධ මේකම තියෙන පොදුවේ තියෙන කාරණාවක්. දම් පාටයි නම් PS2 එක අනිවාර්යයෙන්ම එක කීබෝඩ් එකක් වෙන්න ඕනේ. ඊළඟට කොළ පාට එක අනිවාර්යයෙන්ම mouse එකක්. හරිද? ඔය ඉතින් කොළ අරක කීබෝඩ් නම් මේක mouse වෙන්න බෑ නේද? කොළ පාට එක අනිවාර්යයෙන්ම මෙන්න කනෙක්ට් කේබල් එක මෙන්න කොළ පාට කනෙක්ට් එක මේක PS2 mouse එකකට එන්නේ. හරිද? ඔන්න එතකොට ඔය කාරණාව මතක තියාගන්න. කවදාවත් මේක වෙනස් වෙන්නේ නැහැ. ලෝකෙ කොහේ ගියත් ඕනම රටක තියෙන කම්පියුටර් එකක් ගත්තොත් ඒකේ කොළ සහ දම් පාට කියන මේ PS2 බෝඩ් දෙක දම් පාට එක කීබෝඩ් එකට කොළ පාට එක mouse එකකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. PS2 පෝට් දෙක සාමාන්‍යයෙන් ඉස්සර ඉඳලා ආපු අද වෙනකන් තියෙන ඩෙස්ක්ටොප් පරිගණකවල තියෙනවා. ඉස්සරහට සමහර විට දැන් USB බහුලව භාවිත කරන නිසා සහ USB හැම එකකටම හදන නිසා තව ටික කාලයක් යනකොට මෙයා භාවිතයෙන් බැහැර වෙීමේ ඉඩකඩ තියෙනවා. ඊළඟට තියෙනවා VGA කෙවණිය. හරිද? VGA කෙවණිය. මේක සාමාන්‍යයෙන් කම්පියුටර් එකක ඉඳලා මොනිටරේට දත්ත අරගෙන යන්න පාවිච්චි කරන කේබල්. සාමාන්‍ය නෙවෙයි. හරියටම සිස්ටම් යුනිට් එකේ VGA පෝට් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මොනිටර් එක පැත්තෙත් මේ පෝට් එකම තියෙනවා. හරිද? මොනිටරේ යට පැත්ත ගත්තොත් මේ පෝට් එකම තියෙනවා. එතකොට මේකට සම්බන්ධ වෙන්න අපි පාවිච්චි කරනවා VGA කේබල් එක. VGA කේබල් එක තමයි අපි මේකට සම්බන්ධ කරන්නේ. එතකොට VGA කේබල් එකේ දෙපැත්තත් මේ පෝට් එකට සම්බන්ධ කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා එන්නේ. මොනිටර් එකට සහ සිස්ටම් යුනිට් එකට සම්බන්ධ කරන්න තමයි මේ පෝට් එක දීලා තියෙන්නේ. අපි මේකට කියනවා VGA කේබල් එක කියලා. ඕකේ අවසාන අග්‍රය නිර්මාණය කරලා තියෙන ඕක නෙමෙයි සෝරි කේබල් එකේ අවසාන අග්‍රය නිර්මාණය කරලා තියෙන්නේ ඔය පෝට් එකට සම්බන්ධ කරන්න පුළුවන් විදිහට. හරි මෙන්න මේ තියෙන කේබල් එකක් මම ඔයගොල්ලන්ට අරගෙන ආවා පෙන්නන්න. මේක සාමාන්‍යයෙන් නිල් පාට පෝට් එක මේ නිල් වර්ණයේ සහ කළු පාටේ තියෙනවා සාමාන්‍යයෙන් මම දැකලා තියෙන කේබල් ගත්තොත් මේක කේබල් එකක් VGA කේබල් එක. මේකේ දෙපැත්තෙම තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති එකම විදිහේ පෝට්ස් දෙකක්. කිසිම වෙනසක් නැහැ. VGA කේබල් එකේ දෙපැත්තෙම තියෙන එකම වර්ගයේ කේබල් මේ කනෙක්ටර් දෙකක්. එතකොට මේක සම්බන්ධ වෙන්නේ මොනිටර් එකේ යට තියෙනවා මේ පෝට් එක සම්බන්ධ මේ කේබල් එකේ සම්බන්ධ කරන්න පුළුවන් ඔයාලගේ පොතේ තියෙන VGA පෝට් එක මොනිටර් එකේ යට පැත්තේ තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට මේක TV වලත් එනවා LED TV වල එහෙම මේ LCD LED TV වල මේක තියෙනවා පිටිපස්සේ ඔයගොල්ලෝ දැක්කහම කම්පියුටර් එකේ අවුට් එක TV එකට ගන්න ඕනේ නෑ. ඒකේ තියෙනවා වෙනම මෙනු එකේ TV මාරු කරන්න මේ කේබල් එක තියෙනවා. හැබැයි මේක යන්නේ වීඩියෝ විතරයි. ඔඩියෝ ගෙනියන්න මෙයාට බෑ. මෙයා නිර්මාණය කරලා තින්නේ වීඩියෝ අරගෙන යන්න විතරයි. ඩෙස්ක්ටොප් කම්පියුටර් එක බෑක් පැනල් එකේ තියෙනවා මේ VGA පෝට් එක. ඒ අරුණාම ඔයා VGA කාඩ් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් සමහර අය ගේම් ගන්න VGA කාඩ් හයි කරනවානේ. ඔයා VGA කාඩ් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් විතරයි VGA කාඩ් එකටත් මෙයා මෙන්න මේ විදිහට සම්බන්ධ වෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ විදිහට කේබල් එක මේ VGA පෝට් එකට හයි කරන්න පුළුවන්.
හරිද? අන්න ඒ විදිහට සම්බන්ධ කරන්න පුළුවන් වෙන තමයි මේ කේබල් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අනුවම VGA කේබල් තව භාවිතා වෙන තැන් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ලැප්ටොප් එකක් ගත්තොත් ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක මොනිටර් එකකට ගන්න ඕන නම් සාමාන්‍යයෙන් අලුතෙන් වෙන ලැප්ටොප් වල එන්නේ නැහැ මේ පෝට් එක VGA පෝට් එක. මේ පෝට් එක ඒකෙත් හදලා තියෙනවා. මේ තියෙන ඔය අපි කතා කරපු නිල් පාට පෝට් එක තමයි VGA පෝට් එක. මෙයාට තමයි අපි VGA පෝට් එක කියලා කියන්නේ. හරිද? ඊළඟට ඔයගොල්ලෝගේ අත්පොතේ තියෙන DVI පෝට් එක. හරි. ඊළඟට ඔයාලගේ අයියෝ ප්‍රශ්නයක් ආවනේ VGA කාඩ් කියන්නේ මොකක්ද කියලා නේද? හරි. පොඩි පැහැදිලි කිරීමක් කරන්න VGA කාඩ් එක ගැන. සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් ගත්තාම අපිට කම්පියුටරේ ඉඳලා මොනිටර් එකට වීඩියෝ අරගෙන ඉන්න තියෙනවා මදර්බෝඩ් එකේ මේ පෝට් එක හදලා. මේ නිල් පාට පෝට් එක හදලා තියෙනවා. හැබැයි අපි ගේම් වගේ ප්ලේ කරනකොට මේ පෝට් එකේ ධාරිතාවය මදි වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේ පෝට් එක මෙහෙම පේන්න තිබ්බට යාට දෙනවා කැපැසිටි එක. එයාගේ ධාරිතාවයක් තියෙනවා. මෙගාබයිට් ගාණක් වෙන්න පුළුවන්, GB එකක් දෙකක් වෙන්න පුළුවන්. සාමාන්‍ය මදර්බෝඩ් එකේ ඔන්බෝඩ් එකේ මදර්බෝඩ් එක තුල තියෙන එකේ මේ පෝට් එකේ ලොකු ධාරිතාවයක් නැහැ. ඒක නිසා ගේම් ගන්න බැරි වෙනකොට අපි මොකද කරන්නේ මේ වගේ කාඩ් එකක් ගෑනලා අපිට පුළුවන් පරිගණකයට සම්බන්ධ කරලා අවුට් එක මෙතනින් ගන්න. එතකොට මෙයා කාඩ් එක වෙනම ධාරිතාවයක් තියෙන කාඩ් එකක් මිල ගණන් වෙනස් වෙනවා ධාරිතාවය වැඩි වෙද්දී අපිට එහෙම අප්ග්‍රේඩ් එකක් ඕන නම් අපි කාඩ් එකක් ගෑනලා හයි කරගන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව අපිට අවශ්‍ය කාරණාව මේ කාඩ් එක හරහා කරගන්න පුළුවන්. හරිද? මේක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි අපි ගේමින් එහෙම නැත්නම් එඩිටින් ඔය වගේ ලොකු වැඩක් කරනකොට විතරක් පරිගණකයට VGA කාඩ් එක සම්බන්ධ කරලා තියාගෙන ඉන්නවා. හරිද? එතකොට VGA කාඩ් එක ඔන්නේ පාර ගන්න තමයි. හරිද? එහෙම කියන්න බෑ. අපි ගන්න ධාරිතාවය අනුව ගාණ එකිනෙකට වෙනස් වෙනවා. right. එතකොට මේ VGA කාඩ් එකේ වගේම මේ ඊළඟට තියෙන පෝට් එක තමයි අපිට හම්බ වෙන DVI කියන පෝට් එක. හරිද? ඊට පස්සේ අපිට තියෙන එක තමයි DVI පෝට් එක. පොතේ හැටියට අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ DVI කියන පෝට් එක. මෙයත් ඇවිල්ලා මේ තියෙන්නේ පහළ සුදු පාට පෝට් එක. මේ කාරණාවම කරන්න පුළුවන් වෙන කෙනෙක්. ඒ කාරණාවම කරන්න පුළුවන් වෙන කෙනෙක්. මේ තියෙන්නේ මෙන්න මේක තමයි DVI පෝට් එක කියන්නේ. පේනවා ඇති කියලා මම හිතනවා. DVI පෝට් එක කියන්නේ මෙන්න මෙයා. DVI පෝට් එක පාවිච්චි කරනවා සමහර මොනිටර් එනවා එක රටවල් වල සහ මේ භාවිතා කරන උපකරණ අනුව තමයි වෙනස් වෙන්නේ. සමහර මොනිටර් එනවා මේ පෝට් එක නැතුව මෙයා විතරක් තියෙන වෙන්නේ. සමහර මොනිටර්. ඒ වගේ අවස්ථාවකදී ඔය DVI පෝට් එක තමයි පාවිච්චි කරන්නේ මොනිටර් එකට සිස්ටම් යුනිට් එකකින් දෙන දත්ත අරගෙන යන වීඩියෝ එක තියෙනවා. හරිද? අපි ඒකට කියනවා DVI පෝට් එක කියලා. ගොඩක් මේක භාවිතයට ගන්නව අඩුයි. මේ පෝට් වර්ගය පාවිච්චි කරනව අඩුයි ලංකාවේ. ගොඩාක් වෙලාවට මේ පෝට් එකට එන මොනිටර්ස් නැහැ මෙහි ලංකාවේ. ඒක නිසා මොකද කරන්නේ? ඔබට කන්වර්ටර් එකක් නිමාල් කරන්න තමයි ගොඩාක් කට්ටිය ඕක පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔය VGA වර්ග දෙක ගැන කතා කරේ. මුලින්ම PS2 එක ගැන කතා කරා. ඊට පස්සේ මේ වර්ගය ගැන කතා කරා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා HDMI කේබල්. HDMI කනෙක්ටර් එක. මේක සාමාන්‍යයෙන් ඕගොල්ලෝගේ TV එකේ තියෙනවා. ඊට පස්සේ ඒවා පාවිච්චි කරන ඩයලොග් සැටලයිට් හරි ඒ වගේ එකක් නම් ඒකේ පිටිපස්සේ තියෙනවා HDMI පෝට් එක. අලුතෙන් එන හැම TV එකකම දැන් ඒවල වල සාමාන්‍ය LED TV එකක් තියෙනවානේ. TV එක ගලවලා අරන් එහා පැත්ත හරවලා බලන්න පිටි ගන්න දෙයක් නැහැ. ඒකේ තියෙනවා HDMI පෝට් එකක් හෝ දෙකක්. මේක නිර්මාණය කරලා තියෙන අර VGA පෝට් එක VGA කේබල් එකෙන් කරපු දේම පොඩ්ඩක් වැඩි දියුණු වෙලා. high definition media interface එකක් තමයි මේකේ තියෙන්නේ. මේකේ වෙනස්කම තමයි VGA පෝට් එකකින් එයා ගෙනියන්නේ වීඩියෝ එක විතරයි. හැබැයි HDMI කේබල් එකේ නැත්තම් මේ පෝට් එකෙන් මොකද කරන්නේ? ඔඩියෝ එකයි වීඩියෝ එකයි දෙකම අරගෙන යනවා. ගෙදර ඩයලොග් TV එහෙම පාවිච්චි කරනවා නම් හරිද? බලන්න මේ જાතිය කේබල් එකක් තමයි TV එකට සම්බන්ධ කරලා තියෙන්නේ. එක කේබල් එකයි සම්බන්ධ කරලා තියෙන්නේ. හරිද? එතකොට ඒකෙන් තමයි අර රිසීවර් එකට එන ශබ්දයයි වීඩියෝ එකයි දෙකම TV එකට අරගෙන යන්නේ. හැබැයි VGA කේබල් එකේ එහෙම බෑ සවුන්ඩ් එක ගෙනියන්න බෑ. එතකොට ස්පීකර් වෙනකම ඒකට අපිට සම්බන්ධ කරගන්න බෑ. නමුත් ඒ දේ එක කේබල් එකෙන් කරන්න මේ වීඩියෝ එකයි ඔඩියෝ එකයි දෙකම එක කේබල් එකෙන් ගෙනියන්න අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් ඔය HDMI කේබල් එක. ඕක සාමාන්‍යයෙන් දැන් වෙද්දි ජනප්‍රිය
පෝට් එකක් සහ කේබල් එකක් බහුතරයක් දෙනා දැන් HDMI භාවිතයට හුරු වෙලා තියෙන. ඊළඟට තියෙන එක නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අඳුරනවා USB එක. දැන් කියන හැම උපකරණයක්ම USB සම්බන්ධ කරලා තමයි නේද? කීබෝඩ් එක, මවුස් එක මේ විදිහේ පෝටබල් හાર્ඩ් ඩ්‍රයිව් එකක්, එහෙම නැත්නම් අපි ගත්තොත් මෙතනින් එහාට තියෙන වෙබ් කැමරාවක් ආදී සියලුම දේවල් අපි සම්බන්ධ කරන්නේ USB වල. කීබෝඩ් මවුස් ගත්තාම ඉස්සර තිබුණේ PS2 නේ. දැන් ඔක USB වලට කන්වර්ට් කරලා තියෙනවා. ලේසි වෙනස තමයි PS2 කීබෝඩ් මවුස්. දැන් අපි හිතමු ඔයා කම්පියුටර් එකේ මේ වෙලාවේ වැඩ කර කර ඉන්නවා. ආගේ හරියදී යන ගමන් ඔයගොල්ලෝ මෙහෙත් යන්නේ යන ගමන් කීබෝඩ් එක ගැලවෙනවා. තිබුණේ PS2 නේ. එතකොට කම්පියුටර් එක නැවත මෙහෙමයි. ඔයා ඒ PS2 කේබල් එක ගැලවුණාට පස්සේ කවුරුද හයි කරනවා. හයි කරාට වැඩ කරන්නේ නැහැ. හේතුව තමයි PS2 කීබෝඩ් මවුස් වලට මොන හරි සම්බන්ධ කරොත් කම්පියුටර් එක ඔන් එකේ තියෙද්දි නැවත රීස්ටාර්ට් කිරීම අනිවාර්යයි. නැත්නම් ඒක වැඩ කරන්නේ නැහැ. PS2 පෝට්ස් වලට මොන හරි කියන්නේ කීබෝඩ් එක මවුස් එක නැහයි කරන්නේ. එක කීබෝඩ් එක මවුස් එක ගලවලා හයි කරනවා නම් අනිවාර්යෙන් කම්පියුටර් එක රීස්ටාර්ට් කිරීම අනිවාර්යයි. කම්පියුටර් එක රීස්ටාර්ට් නොකරොත් ඔයගොල්ලන්ට කවදාවත් ඒ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මතක තියාගන්න. හැබැයි USB එහෙම නැහැ. plug and play ඕනම device එකක් දැන් හයි කරාම මේ වෙලාව වැඩ කරනවා. pen drive එක දැන් හයි කරාම දැන් වැඩ කරනවා. plug and play USB එක. නමුත් සමහර පරිගණකවල අර PS2 පාවිච්චි කරන්න ඕනේ පරිගණක තියෙනවා. ඒ කම්පියුටර් එකේ නැත්තම් වැඩ කරන්නේ නැහැ. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. නමුත් බහුතරයක් දැන් වෙළඳ පොලේ තියෙන පරිගණක වලට PS2 නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. වැඩ කරනවා USB keyboard mouse සහ අනෙකුත් උපකරණ තියෙනවා. දැන් මෙදී printer එක, web camera ඔය ආදී සියලුම දේවල් PS2 බවට convert වෙමින් පවතිනවා. sorry USB බවට convert වෙමින් පවතිනවා. සියලුම දේවල් USB බවට convert වෙගෙන තමයි එන්නේ. එතකොට කිසිම ගැටලුවක් නැහැ ඔයාගාව ගන්න ඕන උපකරණයක්. සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකේ, laptop එකේ, desktop එකේ දෙකේම USB port 4කට වඩා තියෙනවා. සාමාන්‍යයෙන් 4ක් 6ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඊටත් වැඩි අවස්ථාවක් තියෙනවා. laptop එකකට අනිවාර්යයෙන් ports දෙකකට වඩා තියෙනවා. pen drive එක හයි කරන්න, mouse එක හයි කරන්න 3ක් 4ක් විතර තියෙනවා. 3ක්වත් අවම තියෙනවා. desktop එක ගත්තොත් desktop එකේ back panel එකේ අනිවාර්යෙන් 4ක් තියෙනවා. ඉස්සරහා දෙකක් තියෙනවා. front එකේ ওই විදිහට USB port ගොඩාරයක් මේ තියෙනවා අපේ කම්පියුටර් එකක් ගත්තොදී. හරිද? බලමු අපිට ඊළඟට තියෙන port එක මොකක්ද කියලා. RJ45 internet කෙවණිය. RJ45 ethernet කෙවණිය කියලා ඔන්න ඊළඟට තියෙනවා port එකක්. මේ port එක සාමාන්‍යයෙන් තියෙන්නේ router එකේ තියෙනවා. ඒ අරුණාම ඔයාගේ කම්පියුටර් එකේ back panel එකේ තියෙනවා. මේක මොකටද පාවිච්චි කරන්නේ? අපි ගෙදරට router එකක් දැන් මේ දවස්වල ජනප්‍රිය උපකරණ තමයි router ඒ වගේ දේවල්. හරි? ඒක router. හරිද? මේ router එකට කේබල් එකක් හයි කරලා ඔයාගේ කම්පියුටර් එකට ඉන්ටර්නෙට් ගන්න ඕනේ නම් ඒකට වෙනම කේබල් වර්ගයක් තියෙනවා. ඔයාලට ඉන්ටර්නෙට් ගන්න ඕනේ නම් මේ router එකෙන් කොහොමද ඉන්ටර්නෙට් ගන්නෙ? ඒ කියන්නේ ලැප් එකක් නම් තියෙන අපිට Wi-Fi හරහා කනෙක්ට් වෙන්න පුළුවන්. නමුත් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් නම් තියෙන අපිට සිද්ධ වෙනවා ඒකට කේබල් එකක් පාවිච්චි කරන්න. මේ කේබල් එක සම්බන්ධ කරන්නේ අපි මෙන්න මේ LAN local area network එක සම්බන්ධ කරන port එක. හරිද? මේකට කියනවා ඔය RJ45 කෙවණිය කියලා පෙන්නලා තියෙන මේක තමයි. හරිද? මේක සාමාන්‍යයෙන් හැම router එකකම එකක් හෝ තියෙනවා. මේකෙත් එකක් තියෙනවා. අනිත් පැත්තේ තියෙන එක වෙන වර්ගයක්. ඒක මම පස්සේ පැහැදිලි කරන්නම්. ඒක ඔයගොල්ලන්ට ටෙලිෆෝන් එකක් හයි කරන්න පාවිච්චි කරන එකක්. මේක ඇවිල්ලා RJ45 කෙවණිය. මේකට RJ45 connector සහිත කේබල් එකක් තමයි අපි සම්බන්ධ කරන්නේ. router හැම එකකම මේ જાතියේ connector එකක් දෙකක් තුනක් හතරක් විතර තියෙනවා. හරිද? එතකොට මේකේ තියෙන port එකයි අනිත් router එකේ තියෙන අනිත් router වල තියෙන ports දෙකම එකයි. ඒ වගේම තමයි මේ port එකම තමයි ඔයාගේ computer එකේ තියෙන්නේ. laptop එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම මේ port එකකුත් තියෙනවා laptop එකේ. ඒ කියන්නේ wireless වැඩ කරන්න නැති අවස්ථාවකදී ඔයාලට wire එකක් connect කරගන්න ඕන නම් lap එකේ කොහේ හරි තැනක back panel එකේ පිටිපස්සේ නැත්නම් දෙපැත්තෙන් කොහේ හරි පැත්තක RJ45 ඔය connector එක අනිවාර්යයෙන්ම එනවා. desktop එකේ motherboard එකේ පිටිපස්ස බැලුවාම මේක තියෙනවා. මේකට හයි කරන wire එකම ගෙනියලා ඔයාගේ desktop එකට හරි laptop එකට හරි සම්බන්ධ කරනවා. ඔයාට router එකේ තියෙන අන්තර්ජාලය ඔයාට කිසි කරදරයක් නැතුව කම්පියුටර් එකට ගන්න පුළුවන්. හරිද?
සාමාන්‍යයෙන් දැනට ගෙවල් වල පාවිච්චි කරන මේ 4G router එක හරි නැත්නම් මේ දවස්වල fiber line එකට පාවිච්චි කරන router එක හරි ඔය routers දෙකේම මේක තියෙනවා. හරිද? ඔය වර්ග දෙකේම මේ connector එක තියෙනවා. හරිද? right. එතකොට ඔය RJ45 එක අනිකුත් උපකරණ වලට නිකන් එන port එකක් නෙවෙයි ඉන්ටර්නෙට් සම්බන්ධ කරන උපකරණයක් නම් විතරයි මේක අනිවාර්යයෙන්ම තියෙන්නේ. හරි ඊළඟට SD audio කෙවණිය. ඕක ගැන හරියටම දැනගෙන ඉන්න. sorry ESATA කෙවණිය. ESATA කෙවණිය නම් ඔයගොල්ලන්ට පෙන්වන්න විදියක් නෑ. මේක laptop වලට විතරක් එන මේ port එකක්. මේ බාහිරින් storage ඒ කියන්නේ ඔය මම අර ඔයගොල්ලන්ට පෙන්නුවා ඉස්සෙල්ලා අතේ තියාගෙන external hard drive එකක්. external hard drive ඉස්සර ආපුව තමයි මේකට සම්බන්ධ කරන්න ආවේ. දැන් එනේ ඔක්කොම USB එන්නේ. ලේසි. මේක ඩෙස්ක්ටොප් වලට නම් ඉන්නේ නෑ මේ පෝට් එක ගොඩාක් දුරට තියෙන ලැප්ටොප් වල. ඊට පස්සේ බලමු අපි SD audio කෙවණි. ඔක ගොඩක් වැදගත් දෙයක්. හරිද? දැන් මේ පෝට් ගැන හරියට දැනගෙන ඉන්න නැත්නම් දැන් අදිසියවත් දැන් ඔය ID නේ කරන්නේ අල්ලපු ගෙදර මල්ලික මේ ඔන්ලයින් ක්ලාස් කරන්න කම්පියුටර් එකක් ගිහින්. ඔයාලා කතා කරන I එන්න මේක හයි කරලා දෙන්න. නැත්නම් අක්කඩ එන්න කියනවා මේක හයි කරලා දෙන්න. ඊට පස්සේ හීන් දාඩිය දානවා දැන් මේක හයි කරගන්න බැහැ. හේතුව තමයි ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට කම්පියුටර් එකේ වැඩ කරාට physically මේක මේ හයි කරගන්න බෑ. ඒ කියන්නේ කම්පියුටර් එකේ වැඩ කරන නැති එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලෝ මේ කේබල් ටික හයි කරන පෝර්ට්ස් ගැන තියෙන ටැග් ගැන කේබල් එක කොහොමද හයි කරන්නේ අන්නේ දේවල් තමයි දැනගන්න ඕනේ. හරි? මේ පාඩමේ ඕගොල්ලන්ට බේසික් පොඩි දැනුමක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි ඊළඟට අපිට හම්බුනේ මම කතා කරපු පෝර්ට් එක සවුන්ඩ් පෝර්ට් එක. ඔය වගේ පෝර්ට් සාමාන්‍ය කම්පියුටර් එකේ ප්‍රධාන වශයෙන් තුනක් එනවා. එකක් තමයි කොළ පාට එක. අනිත් එක තමයි රෝස පාට එක. හරිද? කොළ රෝස නිල් එක කියන තුන අනිවාර්යෙන් වෙනවා. කම්පියුටර් එකේ ඉස්සරහා පැත්ත බැලුවොත් කොළ පාට එක රෝස පාට එක කොහොමද තියෙන්නේ? කොළ පාට එක රෝස පාට එක අනිවාර්යෙන්ම තියෙනවා. අනිත් එක තමයි පොඩ්ඩක් සමහර හැම එකේම නැති. හරිද? කොළයි රෝසයි තියෙනවා අනිවාර්යෙන්. හරි සමහර ඒවා ඔන්න ඔය පෝට්ස් ඔක්කොම තියෙනවා කියලා ඔන්න තියෙනවා. හරිද? ඔතනින් ශබ්දය එළියට ගේන්නේ කොළ පාට පෝට් එක. ශබ්දය එළියට අරන් ඉන්නේ කොළ පාට පෝට් එක. හරිද? එතකොට රෝස පාට එක තියෙන්නේ මයික්‍රොෆෝන් එකක් සම්බන්ධ කරනවා නම් ඔයා මයික් එකක් හයි කරනවා නම් ඔයා කම්පියුටර් එකට දැන් මේ දවස්වල ඔයගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් වලට මයික් එකම හයි කරනවා නම් සමහර ඒවා මේ USB දෙනවා ගොඩක් ඒවා මේ මයික් හරි පොඩි අකරතැබ්බයක් වුණා මට අමතක වෙලා මම පාවිච්චි කරන මයික් එක ගැලෙව්ව ඔයගොල්ලන්ට පෙන්නන්න මට මයික් එක මාරු කරන්න අමතක වුණා. හරි මම කිව්වේ ඔයගොල්ලන්ට කම්පියුටර් එකේ සාමාන්‍යයෙන් එනවා බෑක් පැනල් එකේ කොළ පාට රතු පාට මේ රෝස පාට සහ නිල් පාට පෝට්ස් තුන. එතනින් රෝස පාට එක අපි සම්බන්ධ කරන්නේ. රෝස පාට මේ වගේ ජැක් එකක් නම් මයික් එකට අනිවාර්යෙන් එන්නේ. ඒක සම්බන්ධ කරන්න ඕනේ රෝස පාට එකටම තමයි. හරිද? එතකොට මේ පෝට් එකේ සමහර ඒවා ඒ අදාළ වර්ණයෙන් වෙනවා සමහර ඒවා පාටෙන් එන්නේ නැහැ කළු පාටින් එන්නේ. එතකොට ඔයා බලන්න ඕනේ ඒකේ ලාංඡනය සටහන් කරලා දිනවා. මේක නේ ඔයගොල්ලන්ට පේන්නේ නැහැ පුංචි නිසා. මේකේ දැන් මයික් එකක් ඇඳලා දෙනවා මේ රෝස පාට පෝට් මේ කනෙක්ටර් එකේ. මේ ජැක් එකේ. මේක රෝස පාටයකට හයි කරන්න ඕන මයික් එකට. ඊට පස්සේ ස්පීකර්ස් නම් හයි කරන්න ඕන අනිවාර්යයෙන්ම කොළ පාටයකට. වෙනසක් නැහැ කොළ පාටයකට තමයි ලෝකේ කොහේ ගියත් ඕනම කම්පියුටර් එකකට සම්බන්ධ කරන්න. ලැප්ටොප් ගත්තාම ওই දෙකම එකෙන් කරන්න. හෙඩ්ෆෝන් එකේ මේ වගේ දෙකක් වෙන අවස්ථා අඩුයි. හෙඩ්ෆෝන් එකේ තියෙන්නේ මේ වගේ එකක්. හරිද? හෙඩ්ෆෝන් එකේ තියෙන්නේ මේ වගේ එකක්. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ලැප්ටොප් එකේ ඇතුලෙන් ඒක හදා ගන්නවා මේ තනි එක සම්බන්ධ කරලා. හරිද?
එතකොට නිල් පාට එකෙන් කරන්නේ දැන් රෝස පාට එකෙන් මයික් එක ඇතුළට අරගන්නවා අපේ ශබ්දය පරිගණක ඇතුළට ගන්නවා කොළ පාට එකෙන් පරිගණකයෙන් ශබ්දය එළියට දෙනවා නිල් පාට එකෙන් අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන් අපිට ඔයාගාව গিitar එකක් තියෙනවා ඔයා සින්දුවක් කියන ගමන් গিitar එක ප්ලේ කරනවා සින්දුව රෙකෝඩ් කරන්න ඔයාලට මයික් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ මොකක් හරි මයික් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒක හයි කරන රෝස පාට එකේ গিitar එකේ ශබ්දය පරිගණක ඇතුළට ගෙනියන්න පුළුවන් ලයින් ඉන් එකක් දෙන්න ඕන গিitar එකේ තියෙනවා ඉලෙක්ට්‍රොනික গিitar එකක් නම් ඒකේ තියෙනවා අනිවාර්යයෙන්ම ලයින් ඉන් ජැක් එකක් ඒ ජැක් එක කම්පියුටර් එකේ නම් නිල් පාට පෝට් එකටයි හයි කරන්න ඕනේ හයි කරාට පස්සේ කිසිම ගැටලුවක් නැතුව ඒ අදාළ ශබ්දය පරිගණකයේ ඇතුළට අරගෙන යන්න පුළුවන් ඔය නිල් පාට පෝට් එක. හරිද? ඔන්න ඔය විදිහට තමයි සවුන්ඩ් පෝට් ටික වැඩ කරන්නේ. ප්‍රශ්න දෙකක් ආවා වගේ දැක්කා නේද? ප්‍රශ්න වගේක් ආවා. හරි. 4:00 ඉවර වෙනවා පන්ති ඉන්න පොඩ්ඩක්. හරි. ලියන්න දුන්නේ නැහැ. හරි ඔන්න ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ. හරි. හරි එතකොට ඔන්න ප්‍රධාන වශයෙන් අපි ඔය කතා කරපු කෝස් ටික ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ තියෙන කෝස්. ඊළඟට එතකින් පල්ලෙහා තියෙනවා නම් එච්චර පාවිච්චි කරන්නේ නෙවෙයි. ඔක්කොම දැකලත් නැතුව ඇති. මේක අනිවාර්යෙන් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ බෑක් පැනල් එකේ තියෙනවා පැරලල් පෝට් එක. මේකට printer එකක් තමයි සම්බන්ධ වෙන්නේ. පොඩ්ඩක් ලොකු printer වර්ගයක් තියෙනවා පැරලල් printer කියලා නැත්නම් මේ පොඩි සබ්ජෙක්ට් එක කියන printer එකක් ගිරිගිරි ගාලා තමයි print වෙන්නේ. අන්නේ printer එක සම්බන්ධ කරන්නේ මේ port එකට. මේකට කියනවා parallel port එක. තවත් නමක් printer port කියලා මේකට කියනවා. ඊළඟට micro USB කෙවණි. දන්නවනේ ඔයගොල්ලෝ නේද? phone එකේ යටපැත්ත බැලුවොත් මේ port එක තමයි තියෙන්නේ charger එක high කරන්න. මේක සාමාන්‍යයෙන් සමහර laptop වලට එනවා. ඒ අරමුණාම මේ phone වල MP3 players වල එහෙම මේ port එක තියෙනවා. right මේ computers වල නම් ගොඩාක් දුරට මම නම් දැකලාම නැති දාන්න. SD card reader එක laptop වලට එනවා මේක. SD card එකක් කෙලින්ම උපකරණයේ ගලවලා laptop එකට සම්බන්ධ කරන්න ඕනේ නම් ඔයාලට මෙන්න මේ port එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තමයි computer එකේ ඔය ප්‍රධාන ports ටික තියෙනවා අපිට පරිගණකයේ desktop සහ laptop කියන වර්ග දෙකේම. හරිද? record book එක ගන්න හැමෝම ඉක්මනට record book එක ගන්නවා ආලගේ. ඔයා ගන්න තියෙනවද දන්නේ නැහැ නේද? record book එක. හරි. එහෙනම් ලබන සතියේ ක්ලාස් එකේදී හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න තත්ත්ව ගොඩක් භයානක වෙගෙන ඉන්නේ මේ විශේෂයෙන් අපි ඉන්න ප්‍රදේශය තුල. ඒක නිසා හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න. ලබන සතියේ ක්ලාස් එකේදී හම්බ වෙමු. සියලුම දෙනාට බුදු සරණයි. ගොඩක් පරිස්සමෙන් ඉන්න. good evening sir ක්ලාස් එකෙන් ලියු වෙනවා.